බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Anatipata veramani sikkhapadang samadhiyami Adinādāna veramani sikkhapadang samadhiyami Kāmesu micchācārā veramani sikkhapadang samadhiyami Musāvādā veramani sikkhapadang samadhiyami Suramiraya majjapamā daṭṭhāna veramani sikkhapadang samadhiyami Tissaranena saddhiṃ pañcaṣīlaṃ dhammam sādhukaṃ surakkitaṃ kattvā apamādena sampādeta Sambhuvitā pāramitā bhalena Buddhaṃ kila kilesa samuhajālaṃ Tēneva arahaṃ arahoti nāmaṃ Vandāmahaṃ buddhamamalaṃ hadayitapitnvā Samantha cakkavālesu atrā gacchantu devata Saddhammaṃ muni rājasya sunanto sagga mokkhaṃ Dhamma savana kālo ayaṃ vadantā Dhamma savana kālo ayaṃ vadantā Dhamma savana kālo ayaṃ vadantā Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa anicchāvata saṅkhārā uppādavaya dhamma
පජ්ජිත්වා නිරුද්ධංති යේසං උපසමෝ සුඛෝති. වාසනාවන්ත පින්වත්නි, දැන් මේ වෙලාවේ මේ නිවසේ ජීවත් ඉන්න මේ පින්වත් මහත්මයා තමන්ගේ පවුලේ පින්වතුන් සම්බන්ධ කරගෙන බොහොම සත්පුරුෂ කළගුණ ධර්ම පින්කමක් සිද්ධ කරන වෙලාව. මේ පින්කමට මේ නිවසට සම්බන්ධ මේ පවුලට සම්බන්ධ ඥාති පින්වතුන් නෑද හිතවත් අය එකතු වෙලා මේ පින්කම සිද්ධ කරනවා. මේකේ අරමුණ මේ මා ඉදිරියේ මේ ෆොටෝ එක ප්‍රදර්ශනය වෙන විශ්‍රාමල පාඨශාලාචාර්යනි රෙජී සිල්වා නෝන මහත්මිය සිහිපත් කරලා එතුමියගේ ජීවිතයේ මරණයට ලක්වීමෙන් පසුව මාස 3ක් සම්පූර්ණ වෙන වෙලාවේදී එතුමියට පින්පෙත් අනුමෝදන් කිරීමේ අරමුණින් තමයි මේ පිරිස මේ පින්කම සූදානම් කළේ. ලෝක සිවංකර සරණාමර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවෙන් මේ ලෝකයේ දිහා බලලා ලෝකේ ස්වභාවය ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන ලෝකේ සත්‍යව නාපිට උන්වහන්සේ අවබෝධ කරගත් යමුරු ධර්මය දේශනා කළා. බුදුදහමේ දේශිත ඒ ගැඹුරු ධර්මයේ අතරේ බෞද්ධයන් වශයෙන් ජීවත් ඉන්න අපි තමන්ගේ ඥාති කෙනෙකු මිය ගියාට පස්සේ එතුමියට කරන කලගුණ සැලකීමේ චාරිත්‍ර ධර්මයක් තමයි දැන් මේ විදිහට සූදානම් කරගෙන මේ කටයුතු බොහොම ගෞරවාන්විතව සිද්ධ කරන්නට කටයුතු සම්පාදනය කරනවා. අපේ පින්වත් රෙජී සිල්වා නෝන මහත්මිය පිළිබඳව සිහිපත් කරනකොට සඳහන් කරනකොට මම අද දහවල් වියන්දන ප්‍රදේශයට ගියා. ගෙදරකට නිවසකට දහවල් වැඩිහිටි වයෝවෘද්ධ මව් කෙනෙකුට පිළිත් ටිකක් කියන්නේ. ඒ ගිය වෙලාවේ ඕගොඩපොළ ප්‍රදේශයේ උපන් මහත්මිය ඒ ප්‍රදේශයේ උපන් මහත්මිය මම ධර්ම දේශනා කරන වෙලාවේදී මේ හවස් කාලේ මේ වගේ ආගම කටයුත්තක් තියෙන බව මතක් කළාම මම මේ රෙජී සිල්වා ගුරු මහත්මිය පිළිබඳව ඒ වෙලාවේදී මතක් කළා. ඒ දහම් කරුණු කියලා අවසන් වෙනකොට එතන හිටියේ ඒ ගුරු තුමිය අවුරුදු 48ක් වයස. එතුමිය කිව්වා හාමුදුරුවනේ මම මේ ගුරු මහත්මිය හොඳට දන්නවා. මම ඉගෙන ගත්තේ කුරුණෑගල බාලිකා මලීදේව බාලිකා විද්‍යාලේ. ඔය වෙනකොට මේ නෝන මහත්මියට අවුරුදු 50ක් විතර ඇති. ඒ කාලේ මට ඉංග්‍රීසි භාෂාව ඉගෙනුවා. මහතට ශරීරය තිබුණා කියලා ඒ කාලේ කිව්වා. ඒ වගේම තමයි උසට හිටියා කියලා කිව්වා. කියලා මට බොහොම හොඳ විස්තරයක් කළා. බොහෝ ප්‍රතාපවත් ප්‍රශස්ත ගුරුවරියෙක් හැටියට ඒ කාලේ ඉංග්‍රීසි ඉගෙනුවා කියලා. දැන් එතුමිය නැටුම් ගුරුවරියක්. ඉතින් මම මේ වෙලාවේදී සතුටු වුණා මේ නෝන මහත්මියගේ තියෙන මේ වටිනා මෙහෙවර
කොහේ හරි ශිෂ්‍යෙක් ඒ විදිහට හමු වෙලා මාගේ කතා බහ කරාම ඒ සතුටින් යම් යම් කරුණු සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි රෙජී සිල්වා නෝන මහත්මියගේ ඒ ගුණ කදම්බය ඒ වගේ මෙතුමිගේ තිබිච්ච උදාර මානසික භාවය ඒ එක ශිෂ්‍යයෙකුට විතරක් නෙමෙයි. එතුමිය ගුරුවරියක් හැටියට තමන්ගේ ජීවිතේ ඒ ජීවිත කාලේ පුරාම මහා මෙහෙවරක් කරන්නේ. ඒ වගේ මහා දරු පිරිසක් මෙලොවට දායාද කරන්න ඇති හොඳට දැනුම කුසලතා කල්පිත පිළිච්ච දරුවන් හැටියට සමාජයට වැඩදායි කරුණු විශාල සංඛ්‍යාවක් ප්‍රඥාව ගුණ කරන හදාගන්න. එතුමියගේ ජීවිතයේ එතුමිය විශ්‍රාම ගියාට පස්සේ එතුමියගේ ජීවිතේ හොඳට තේරුම් ගන්න. මනුස්ස ලෝකේ දැන් මම බලපු දෙයක් තමයි සාමාන්‍ය දැන් මෙතන මේ අවබෝධ සිහියයි කියා. ගෙදරක ගමක වගේ බණකට ගියා නම් ධර්ම දේශනාවට ගියා නම් මම ඒක හිතුවා සාමාන්‍යයෙන් අර දේවත ආරාධනා කරනකොට හරිය ශබ්ද නැගලා සාදුකාර කරනවා. මම බැලුවා මේ ස්ථානේ කොච්චර අවබෝධ සිල්ලක් එක්කෙනෙක් කියොත් මුලින් සාදුකාරයක් පිටත් උනේ නැහැ. නිකුත්ුනේ නැහැ. මම හිතුවා ඒක. ඒ කියන්නේ අපට සාදුකාරයෙක් ජීවිතේ හදවතින් ධර්මයේ දහම් පස්සේ විඳින්න පුළුවන්. ඒක කෙරුන්නේ නැහැ කඩුවක් මම දකින්නේ. නමුත් මම මේලා මතක් කරන්නේ සාදුකාරයක් ඇහුන්නේ නැහැ මට. ඊළඟට මම බැලුවා දේවතාරාධන අවස්ථාවේදී මාතෘකා කරපු ධර්ම ගාථාව කියලා ඉවරනකොට සාදුකාරයක් හයියෙන් ඇහිද කියලා ඒ සාදුකාරයක් මට ඇහුනේ නැහැ. ඉතින් මම කල්පනා කරලා බැලුවා සාම්ප්‍රදායික අර තමන්ගේ ජීවිතේ මේ ධර්ම දේශනාව කළාට මොකද අපිට අවබෝධය තියෙනවා උගත්කම තියෙනවා. නමුත් ආධ්‍යාත්මික වශයෙන් මේක හදවතට දැනෙලා නොදැනීම දෝ කියලා මට එක විදිහට හිතුණා. ඉතින් මේ දේ තමයි අපි අද මේ සමාජයට විශේෂයෙන්ම මේ සමාජයේ අපි දැනුවත් කරන්න ඕනේ. දැන් මම මේ එන වෙලාවේ මේ අපේ මහත්යත් එක්ක මම බෙහෙත් ටිකක් ගන්න ගියා. ඉතින් ගියාම එතන වෛද්‍යතුමා තමන් පිළිත් මුලක් දැන්නා. දැනලා මම බොහොම හොඳ වෛද්‍යවරයෙක්. ඉතින් මම එතුමාට පිළිත් ගාතාවක් කිව්වා පිළිත් මුල බඳ ගමන් නක්ඛත් යක්ඛ භූතානම් පාපග්ඝා නිවාරණ හරිතස්සාම භාවෙන හන්තු විහම් උපද්දවේ කියලා. ඊස්සේ මම වෛද්‍යතුමන් යනවා වෛද්‍යතුමනි ඔබතුමාට මම කියපු ගාතාව මොකක්ද කියලා තේරුණාද? මට ඕන එතුමාටත් ඒ විනාඩියෙන් හරි යමක් කියලා දීලා. ඊට පස්සේ නෑ හාමුදුරනේ මට ඒක තේරුන්නේ නෑ මොකක්ද කියලා මම ජීවරෙක් ගත්තේ. මම මේ විනාඩියට අපේ මහත්තයා ඉන්න වෙලාවට මම කියලා දුන්නා අපේ මහත්තයා මේ ගාථාවේ තේරුම තමයි නක්ඛත් යක්ඛ භූතාන. දැන් මේ ස්වභාව ධර්මයේ විශ්වයේ අපට නොපෙනෙන බලවේග තියෙනවා. යක්ෂයන් ප්‍රේතයන් පිසාචින් මේ ස්වභාව ධර්ම අපට පෙනෙන්නේ අපේ හිත කෙලෙස් වලින් වෙලා තියෙන නිසා. නමුත් මේ විශ්වයේ ජීවත් වෙන්න පුළුවන්. පාපග්ඝා නිවාරණ. ඒතර මේ විශ්වයේ ජීවත් වෙන්නේ නොපෙනෙන බලවේග වලින් යම් විපත් කරදර ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ ජීවිතේ මෙලොව යම් අකුසල කර්ම කරගත්තේ නැතත් තමන්ගේ ජීවිතය තුළදී සමහර විටක පෙර ආත්මේ කර්ම ශක්තිය ප්‍රබල වෙලා අකුසල කර්ම වලලා තිබුණු ඒකත් එක්ක තමන්ට අකුසල කර්මේ තමන් පස්සේ ඉන්න පුළුවන්. පාපග්ඝා නිවාරණ නිසා පව් දුරු වේවා. යක්ෂයින්ගෙන් භූතයින්ගෙන් පිසාචින්ගෙන් වෙන්නා වූ අපල දුරු මේ ව්‍යසන දුරු වේවා. ඊළඟ තමන්ගේ ජීවිතේ තියෙනා පෙර අකුසල කර්ම වලින් මෝද වෙච්ච පෞතිනනවා දුරු වේවා. පාපග්ඝා නිවාරණ හරිතස්සාම භාවෙන මේ කිටි සිත පිරිතේ ආශිර්වාදෙ පිරිතේ ආශිර්වාදෙ හරිතස්සාම භාවෙන පිරිතේ බලයෙන් හන්තු යම් උපද්වේ නුඹට ඇති වී තිබෙනා වූ සියලු කරදර දුරු වේවා. උපද්දව දුරු වේවා. ඔක තමයි වෛද්‍යතුමනි මේ ගාථා ධර්මයේ මම මේ ආශිර්වාද කරපු ගාථා ධර්මයේ අදහස. තුමා ගොඩාක් සතුටුයි. දැන් අපි සාම්ප්‍රදායිකව දැන් මේ මතක ධර්ම දේශනා කරනවා. ගොඩ ධර්ම දේශනා අපේ සමාජයේ ඇහෙනවා. අපි පින්කම් වලට යනවා. බණ අහනවා. නමුත් පින්වතුනි බුදුදහම කියලා කියන්නේ මේක මේ සාම්ප්‍රදායික කලාවක් නෙවෙයි. බොහෝ බෞද්ධ අය මේ කලාවක් කරගෙන තියෙනවා. මේ බුදුදහම කලාවක් නෙවෙයි. බණහනේ කලාවක් නෙවෙයි. ධර්ම දේශනා කරන්නේ කලාවක් නෙවෙයි. බුදුදහම කියලා කියන්නේ මිනිස්සුන්ගේ හදවතට කතා කරන
හදවතට ස්පර්ශ කරන මොහොත වටිනා කියන ගැඹුරු ධර්මයක්. ගැඹුරු ධර්මයක්. මේ බෞද්ධ දහම අපි ස්පර්ශ කළොත් අපි අපේ එදිනෙදා ජීවිත ස්පර්ශ කරලා බලුවොත් අපේ ජීවිතේ බොහෝම ලස්සනට මේ උපන් ජීවිතේ උපතේ ඉඳලා මරණය දක්වා හරිය පිළිවෙලට අරපුවත් ජීවිතේ සැලසුම් කරන විකට කරලා නැති. එහෙම සැලසුම් කරගන්න නැත්නම් ඉන්නවා. බොහොම අවබෝධයෙන් මම දකින්නවා සාමාන්‍ය සමාජයේ සූම් විමර්ශනය කරන ඉන්න බැලුවාම අපිට හම්බ වෙනවා ධර්මයේ හොඳට හදවතින් වැළඳගත්තයි 105ක් විතර හම්බ වෙනවා. අනිත් අය තමන්ගේ ජීවිතේ මහා විශාල ඛේද වාචිකයට අහු කරගෙන අසීමිත අසහනටපත් වෙලා අසීමිත තරගයට අහු වෙලා අසීමිතව මානසික චිත්ත පීඩනයට ලක් වෙලා විඳවි ජීවත්. මෙන්න මේක මුදවන්න අපිට බෑ. නමුත් මිදෙන මාර්ගයේ මාවත කියලා දෙන එක තමයි ස්වාමීන් වහන්සේට අපේ දීපු ಜಾති කාර්යභාරය ආගමික කාර්යභාරය මිනිසුන්ගේ හදවතට කතා කරනවා. මිනිසුන්ගේ හදවතට කතා කරේ නැත්නම් මේ ධර්ම දේශනා පිටින්කම් දම් පිටින්කම් කළ කිසි වැඩක් වෙන්නේ නැහැ. දැන් මම අද මේ නිවසේ බොහොම ලස්සනයි. මම දකින්න සතුටු වෙනවා. අද බොහොම ලස්සන සූදානම් කරලා පිරිසිදු කරලා අත්පොතු ගාලා ළඟට තා පිළිවෙල හදලා බොහොම හොඳට තියෙනවා. අනික යල්පැනකින් දේවල් විනාශ කර ගන්නවා. පාරම්පරික දේවල් අයින් කරලා දානවා. මේ ස්වභාව ධර්මෙත් විනාශ වෙනවා. මම හොඳ පුංචි කතාවක් කියනවා. ටික ධර්මයෙන් ඇතුළට ගිහින් ඔය අර මාටි වික්‍රමසිංහ මහත්මයා බොහොම වියත් අනිවරයෙක් නේ අපේ රටේ දිවිච්ච සාහිත්‍යදරේ. එතුමා මේ නවකතාවක් කියලා තියෙනවා. කවුරුත් කියලා කියවලා තියෙනවා. මේ ගම්පිරිය නවකතාව. ඒ ගම්පිරිය නවකතාවේ කියවන දෙයක් තමයි මේ සාම්ප්‍රදායික පාරම්පරිකව ආපු සිරිත් පිරිත් පාරම්පරික වෙන්නා කුල සිරිත් නිසා ඒ වගේ එල්බගත් මිනිස්සුන්ට සමාජ විනාශ වෙනවා. ඒකට කියන නම කතා මම කිව්ව කතාව ගැන කරන්නේ අනිත් එක තමයි මේ ස්වභාව ධර්මයට අනුගත වෙලා විනාශ වෙන පුද්ගලින්ද තමයි මේ සමාජ ප්‍රයත්නක්. ඒකට හොඳ ලස්සන උදාහරණයක් ඒ නව කතා කරුවා මාටි වික්‍රමසිංහ මහත්මයා අරන් තියෙනවා මේ කයිසාරුවත් මුහන්දිරම් පවුලේ ඒ මුහන්දිරම් සහ මාතර හාමිනේ නන්දා සහ අනුලක්ෂ තරුණ දෙන්නේ කියනවා. ඊළඟට ඒ පවුලේ ඇත්තන් සාම්ප්‍රදායික අර හැරණි රදල පෙළපැලැන්තිට අනුකූලව පවත්වාගෙන යනවා. අර සමාජ විනාශ වෙන සමාජෙට විනාශ වෙන්න කැමති. ඒ නිසා ගෙදර මහ විශාල බලව්වක් මේගොල්ලන්ගේ නිවස කියන විදිහට ඒ නිවසේ වහලේ උඩුකට හිටලා වතුර වැක්කිරෙනවා. ආර්ථික දරිද්‍රතාවය වෙනවා. නමුත් පාරම්පරික සිරිත් විදිහට ඉඳගෙන මිනිස්සු වෙනස් වෙලා ජීවිතය හදාගන්න කැමති නැහැ. ඉතින් බොහොම වෙනකොට පින්වතුනි ඒ ගමේම ජීවත් වෙන හොඳ තරුණයෙක් තිස්ස කියලා. ඒ තරුණයා සිදුවෙන දෙයක් තමයි එයා ඉංග්‍රීසිගත කෙනෙක්. එයා වෙනස් වෙන සමාජයට වෙනස් වෙන. එයා තමන්ගේ ජීවිතේ නව ඉපයුම් මාර්ග සොයාගෙන ජීවිතය හදාගන්න මහන්සි ගන්නවා. ඒකල පොළොන් පරිසරයට යනවා. ආර්ථික වශයෙන් යම් ශක්තිමත් භාවය ඇති කරගන්නට ව්‍යාපාර කරනවා. එයා වෙනස් වෙනවා. එයා සාර්ථක ව්‍යාපාරිකයෙක් කියලා නැවත ගමට එනවා. නමුත් අර මාතර හාමිනේ කයිසාරුවත් මුහන්දිලා මී යනවා. කුල ගර්භයේ හිසමත් තබාගෙන පාරම්පරික දේවල් එල්බගෙන ඒවා විනාශ කරන්න කැමැත්තක් නෑ. අර විනාශ නොවි ජීවත් වෙන මහන්සි නොගන්න නිසා ඒගොල්ලන්ගේ පාරම්පරික සිරිත් විනාශ වෙන විතරක් නෙවෙයි ආර්ථික මට්ටම විනාශ වෙනවා, සිරිත් විනාශ වෙනවා, සමාජ මට්ටම විනාශ වෙනවා. ඒ නිසා ඒ වගේ පින්නතුනි මම ඒක මෙතෙන්ද ගලප ගන්න බෑ. නමුත් මම පුංචි උදාහරණයක් ගත්තා. මොකද අපි මේ විනාශ වෙන සමාජ විනාශ වෙනවා. විනාශ වෙන සමාජ විනාශ වෙන්නේ කියලා කියන්නේ පාරිසරික සමාජීය ඒ වගේම කාලදේශානුරූපී ස්වභාව ධර්ම විනාශ වෙන ඒ විනාශ වෙන ලක්ෂණ නැත්නම් අපි මේ සම්මතයට අසම්මත පුද්ගල බවට නිසා අපි මේ ගලාගෙන යන ස්වභාව විනාශ වෙන විපර්යාසවලට අනුගත වෙන්න මහන්සි ගන්නවා. ඉතින් ඒක මම මතක් කරන්නේ හැමදාම එකම දේ ඉල්ලගෙන හිටියොත් අපිට කවදාවත් මේ ලෝක ධර්මතාවය තේරුම් ගන්නත් බැහැ. සමාජ විනාශ වෙන්නත් බැහැ. සිරිත් විනාශ වෙනත් ඇති කර ගන්නත් බැහැ. චාරිත්‍ර විනාශ වෙනත් ඇති කර ගන්නත්. මේක අපි තේරුම් ගන්න ඕන ධර්මතාවය. ඒ වගේම ඔය කාරණා මතක් කරන අතරේ අපි පින්නතුනි මම අද මේ අපේ රෙඩි සිල්වා නෝන මහත්මිය පිළිබඳව මතක් කරනකොට මම බොහොම සතුටුයි. අද ලස්සන බොහොම කරුණා භරිත සරල ෆොටෝ එකක් ඉදී දර්ශන විලක් මම මේ
නෝන මහත්මිය දක්නට පුතුවේ වාඩි වෙන නෝන මහත්මිය මේ මුව වහගෙන ඉන්නකොට මම හිතුවේ මේ රෙජි සිල්වා නෝන මහත්මිය ඇවිල්ලා ඉන්නවා කියලා. මොකද මේ දැන් බැලුවා මම හිතුණා මේ සහෝදරියක් වෙන්න ඇති කියලා. මම බැලුවා මේ එතුමිය දාවේ කියලා. එතන බැලුවාම මම හිතන්නේ දැන් ඒ සහෝදර මහත්මියකට මම මේ නෝන මහත්මියගේ ප්‍රතිරූපේ ජීවමාන ප්‍රතිරූපේ මහත්මියන් මේ මාතාවෙන් මම දැක්කා. ඒ වගේම මේ නෝන මහත්මිය මම ගොඩාක් එදත් මතක් කළේ එකයි ගොඩාක් මම ඇසුරු කළ කෙනෙක්. බොහොම හොඳින් බොහොම කිට්ටුවෙන් ඊළඟට තමයි බොහොම දයානුකම්පාවෙන් ඇසුරු කළ කෙනෙක්. මම මේ නිවසට ඔය ගොඩවාදීන එනවා යම් කාලවකවානුන් වලදී කීප සැරයක් නෝන මහත්මිය ඉන්නකොට ඇවිල්ලා තියෙනවා. අසාමාන්‍යයෙන් දශකයක් විතර වගේ කාලයක් මේ නෝන මහත්මියම ආශ්‍රය කරලා තියෙනවා. ඉතින් එතකොට ඒ එතුමියගේ තිබිච්ච ඒ පෙර පුණ්‍යවන්ත භාවය එතුමියගේ තිබිච්ච ඒ බොහොම වටිනා කියන ගුරු පෞරුෂය එතුමියගේ තිබිච්ච මහා වටිනා කියන දයා කරුණා ගුණය එතුමියගේ තිබිච්ච මේ සසර ගමන කෙටි කර ගැනීම සඳහා තිබිච්ච වුණා මම ඉතා හොඳින් හදවතින් දැක්කා. මේ නෝන මහත්මිය ජීවිතයේ අවසාන කාලේ ඉතාම හොඳට තේරුම් ගත් කෙනෙක්. ඉතාමත් තේරුම් ගත් කෙනෙක් මටත් වැඩිය වජිරඥාන ධර්මායතනෙ විහාරස්ථානේ බොහොම ක්‍රියාකාරී ගායන. මට මතක් කරලා දෙනවා අනේ හාමුදුරුවෝ මම මගෙන් දීපු වැඩ කොටස් මම ගොඩාක් විහාරස්ථානේ කරලා දුන්නා. ධර්මශාලා ඉදි කරන වෙලාවෙදී කොටස් වශයෙන් මම මුදල් පරිත්‍යාග කළා. ඒ වගේම මම ඒ ස්ථානෙට වෙන්න යුතුයකම් ටික හැයට කළා. ඒ ඇවිදලා සුබදෝ එහා පැත්තේ මට පුතුලකට වාඩි වෙන්න කියනවා. මම වාඩි වුණාම මම කතා කරලා දුන්නා. දැන් ලෙන්ගතුකමක් තිබුණා. මේ ස්වාමීන් වහන්සේ කියලා මායක්වත් ලෙන්ගතුකමක් තිබුණා. මේ ලෙන්ගතුකම නිසා තමයි මම අද උයන්නර ගිහිල්ලා මේ නෝන මහත්මිය ගැන මතක් කරා. ඒතකොට තමයි එතුමියගේ ශිෂ්‍යාවක් මට මේ ගැන කතා කළේ. මෙහිමයි මම ඉගෙන ගත්තා ඉංග්‍රීසි භාෂාව. ස්වාමීන් වහන්සේට අපිට උනා යම්කිසි මිනිස්සෙක්ගේ ජීවිතය තුළ තියෙනා වූ පින්වතුනි හොඳ මානව හිතවාදී ගුණධර්ම ඒ හදවතින් තියෙනා පොහොසත් ගුණධර්මයන්ගේ කතා බහ කරනකොට අපේ හදවතින් දැනෙන්න පටන් ගන්නවා. අපේ හදවතට දැනෙනවා. දැන් මම ආශ්‍රය කරනකොටත් විශේෂයෙන් ගන්න දැන් අර අපේ පින්වත් ධර්මරත්න මහත්මයා පුතුන් එහා පැත්තේ ඉන්නවා. ඉතින් අනේ දැන් මේ දන්නා හඳුනන කාලේ ඉඳලම හදවතට දැනෙන අය. හදවතට දැනෙනවා මේ යහපත් ගුණාංග ජීවිතවල තියෙනකොට සත්පුරුෂ භාවයේ මහත්මයා තියෙනකොට අපේ හදවතට මේක දැනෙනවා. මේ හැමෝම තමයි. කවුරුත් නරකයි නෑ. හැමදෙනාම එහෙමයි. ඉතින් ඒ වගේ හදවතට දැනුණු තුනුරුවන් කෙරෙහි ගෞරවයක් තිබුණු සත්පුරුෂ කෙනෙක් තමයි මේ අපේ රෙජි සිල්වා සද්ගුණවත් වාසක මාතා. එතුමිය මෙලොව ජීවිතේ ජයගත් දරුවෝ දෙතුන් දෙනෙක් හදා වඩා ගත්තා. ඒ වගේම තමයි ඊට අමතරව පරිබාහිරව මේ නිවසට මේ ඉන්න පිරිමිලාමේ එකතු පාදක නේද ඒ දරුවටත් දරුසෙනිහසින් සැලකුවා කටයුතු කළා. ඊළඟට තව බාහිර පවුල් සම්බන්ධ දරුවෝ පාදක නේ ඒගොල්ලන්ටත් යුතුයකම් කළා. ඉතින් එතුමියගේ ජීවිතේ දරුවන්ට උගන්වලා වටිනා දරුවෝ හදලා ගුණ යහපත්කම් ඇති අය මේ ඉදිරියේ ඉන්න පුතුණුවා. එතුමා වුණත් ජීවිතයේ අවසාන කාලේ මම දන්නවා ඒ අම්මට අමාරුවෙන් හරි සැලකුවා. එතුමා පුතෙක් හැටියට මේ වෙලාවේ දුවක් තමයි මේ නිවසේ ඉන්න ඕනම තිබුණේ. නමුත් දුවගෙන ඉන්න ඕන කාර්යය හරි අමාරුවෙන් හරි පුදුනෝනේ කාර්ය කළා. ඊට උනහම හදිස්සිය රැවිලා වැසිකිළියට යන්නම කැසිකිළියට යන්නම අතින් අල්ලගෙන ඒ කරන්න ඕන යුතුයකම් කළා. ඉතින් එතකොට ඒ ගුණවත් මහත්මයාට සැබෑවණකමක් තිබුණානේ අම්මගේ ජීවිතයේ අවසාන කාලේ අර වස අසනීප කාලේ ජීවිතේ නැති වුණා. මුල් වෙලාවේදී කරන්නේ චාරිත්‍රාම ටික කරලා ඒ අම්මට දරුවෙකුට යුතුයකම් කරන්න ඕනේ කියලා පිටරට ඉන්නේ දරුවන්ට කතා කරමින් හරිය මහන්සියක් ගත්තා. ඊළඟට මගේ විහාරස්ථානට ගිහිල්ලා බොහෝම ආයාසයෙන් බොහොම අනුකම්පාවෙන් මම අතුල්ලා හිටියේ මළුව හදිසියෙම දුවගෙන ගිහිල්ලා කතා කරලා අනේ හාමුදුරුවෝ මට දැන් 3 මාස ලඟ වෙනවා ඒ නිසා මේ පින්කම කරගන්න මේකට වුන්තන් දෙන කෙනෙක් නෑ ස්වාමින් වහන්සේලාත් වුන්තන් දෙන්නට මට හරි අමාරු මේ කාලේ කරගන්න බෑ කියලා. ඉතින් මම ඒ වෙලාවේ හරි සංවේදී හිතක් අපිට පහළ වෙනවා. ඒ නිසා තමයි මම අනේ කාරණා ගැන හිතලා මේකට අපි අනුකම්පා කරලා කොහොම හරි මේ පින්කම කරලා දෙන්න ඕන.
ජීවිතේ අනුමෝදන් කරන්න කියන හැඟීම ඇති කරගෙන අනේ මේ අනුකම්පා සහගත යුතුව සිටිය යුතු මේ අම්මා මේ නෝන මහත්මිය තිබිච්ච වටිනාකමකට අපි ගෞරව කරමින් මේ විදිහට පින්කම සූදානම්. පින්නතුනි මම මේ චූටි කරුණු ටිකක් කීවට මේ රෙජී සිල්වා ආදරණීය ගුරු මාතාගේ ජීවිතය පිළිබඳව මටත් වඩා දන්නේ එතුමියගේ සමකාලීනයි. මම දන්නේ මේ විශ්‍රාම කියාට පස්සේ මේ නිවසට ආවට පස්සේ දැන් මට අර අතීත තුරතුරක් අර ගුරු මහත්මයා කිව්වා. එතුමිය හරිය බයෙන් මේ මට කිව්වා හරිම ටිකක් හදගතිය ගුරු උත්සවවල දරුවන්ට හරියට ඉගෙනුවා හරියට රූලට වැඩ. ඒ ගුරු වෘත්තිය ඉන්න කාලේ මට මේ අද දවල් තමයි මොන මහත්මිය කිව්වේ. මේ දැන් නැතුණු ගුරුවරියක් හරි පිළිවෙලට වැඩ. ඊළඟට මලියදේ බාලිකා විද්‍යාලයේ අංශ ප්‍රධාන වුණත් කියලා මට කිව්වා. ඉතින් එනකොට පාන්තිරේකට ශිෂ්‍ය ඔක්කොම ටිකක් බයෙන් දැඩිගැන්වෙන් ගෞරවයෙන් තමයි මේ පාන්තිර යනවා ඉංග්‍රීසි. හරියට හොඳට ඒ වැඩ කරලා ඉංග්‍රීසි භාෂාවට ඉගෙනනවා. කියලා කිව්වා මට හරි සතුටක් ඇති වුණා. මොකද මම මේ ಗುಣ කතනය කරලා තවත් ඒකට එකතු වෙච්ච කෙනෙක් ඒ දේ මතක් කරනවා. ඒ කාලේ හොඳට මහතට හිටිය උසම හිටියා කියලා තමයි මතක් වෙන්නේ. ඉතින් අපි දැන් දකින කාලෙට කෙට්ටුයි. ඉතින් අර ශරීර ටික ටික දුර්වල වෙන කාලෙනේ. එහෙමයි අපි දැක්කේ. ඉතින් මට හරි සතුටක් ඇති වුණා මේ මොන මහත්මිය ගැන මතක් කළාම. ඒ මතක් කරනකොට ඒ මතක් කරන වෙලාවෙදී මේ ගුරු මාතාව මේ ඉන්න දරුවන්ට මේ ඉන්න පින්වතුන්ට කාරණා කීපයක් වලින් සතුටු වෙන්න පුළුවන් ගුරු මාතාව දිහා. එකක් හොඳ අම්මා කෙනෙක්. ආදරණීය අම්මා කෙනෙක්. තමන්ගේ කුසෙන් හදාපු දරුවන්ට වගේම මේ ස්ථානට එකතු වෙච්ච දරුවන්ටත් අම්මා කෙනෙක්. ඊළඟට තමයි දරුවන් 100,000 ගණනකට ප්‍රඥාව වර්ධනය කරලා දුන්න හොඳ ගුරු මාතාවක් වුණා. ඊළඟට එතුමිය තමන්ගේ ජීවිතේ හොඳ තේරුම් අරගෙන දානාදි කුසල කර්ම, සීලාදි කුසල කර්ම, වීර්යාදි කුසල කර්ම, ප්‍රඥාදි කුසල කර්ම, ඒ වගේම අදිෂ්ඨානාදි කුසල කර්ම මේ හැම දසපාරමිතා ධර්මයක්ම හොඳට වර්ධනය කරගත්තා. හොඳට වර්ධනය කරගත්තා. ධර්මයේ චුට්ටක් ආසයෙන් අහන්න මම බලාපොරොත්තු මේකයි ධර්ම දේශන අවසන් වෙනකම් ඔහොම වාඩිලා ඉන්න ඕන. මම නැත්තම් අකමැති ඒවා. ඒ නිසා දඟලන් යන්න එළියට යන්න ආගන්තුක සත්කාර කරන්න පුළුවන් හැමදාම මේක අවසන් වුණාට පස්සේ චාරිත්‍ර කරන්න. මොකද මම හරි කැමැත්තෙන් තමයි මේ හැල්ල ධර්ම දානෙ ලබා දෙන්නේ. ඒ නිසා පින්නතුනි එහෙම හොඳ කෙනෙක් වුණා. එතකොට මෙබඳු ගුරු මාතාවරු කවදා පින්නතුනි මේ ලෝකේ මිය ගියා විරාජමාන වෙනවා. මෙබඳු ගුරු මාතාව මිය ගියා සෑමදාම ජීවමාන. ස්වාමීන් වහන්සේ නමකට මම වුණත් මේ නෝන මාත්‍රි කවදාවත් අමතක කරන්න මගේ ජීවිතේ මම කොතන ගියත් මේ වටිනා ආදර්ශ චරිත මගේ ධර්ම දේශනා වලට මම ආදර්ශ කරගන්නවා. හොඳ කෙනෙක් දැක්කම මේකේ වටිනාකම මම ආදර්ශ කරගන්නවා. එතකොට මගේ හදවතේ තුනි හැමදාම විරාජමාන වෙනවා. මේ ගුරු මාතාව හදපු සුවහසක් දරුවන්ගේ හදවත්වල මෙතුමිගේ ජීවිතේ විරාජමාන වෙනවා. මේ මෙතන ඉතුරුලා ඉන්න පවුලේ නැත්තම් දරුවන්ගේ නෑදෑ හිතයිසින්ගේ හදවත්වල මේ නෝන මහත්මිය සවදාකන් විරාජමාන වෙනවා. මේ නෝන මහත්මිය තමන්ගේ ජීවිතයේ අවසාන කාල සීමාවක හොඳට ජීවිතයේ තේරුම් අරගෙන ජීවිතයේ පිළිකුල් භාවනාව වඩා තුමුනවා. එහම හොඳට දන්නවා ජීවිතය ඉතාමත් හොඳට අනිත්‍ය දැකලා එතුමේ ජීවිතයේ හොඳට දුක දැකලා ජීවිතේ විනාශ වීම හොඳට දැකලා ප්‍රඥාවේ තුලින් තමන්ගේ ජීවිතයේ සසර ගමනේ තියෙන භයංකරත්වය අවබෝධ කරගන්නට කටයුතු කරපු මොනවා. ඒ නිසා තමයි මරණාසන්න කාලේ ඊටා හොඳින් ජරාවටපත් වෙන්නේ නැතුව වාසනාවන්ත මරණයකට තුමිය ගොදුරු. වාසනාවන්ත මරණයක් තුමිය වැළඳගත්තේ ඒ කරගත්ත මහා කුසල කර්ම නිසා. මට තනියම ඉන්න වෙලාවවලදී ඔහොම ඉන්න කාලේ ටෙලිෆෝන් එකෙන් කතා කරන ස්වාමීන් වහන්සේ අවසාන කාලේ ධර්ම දේශනා කරන්න නම් මට කියනවා. අනේ ස්වාමීන් වහන්සේ මට දැන් ආරාධනා කරන්න දෙන්නත් පුළුවන් කාලේ ආවා. හරි ආදරයක්. මම ගෞරව කරන්නේ මොකද මම බොහොම කැපවීමෙන් හදපු විහාරස්ථාන ඉදි කරන වෙලාවේදී මේ නෝන මහත්මිය තමන්ට ලැබිච්ච ඒ යම් මුදලකින් පුංචි දෙයක් හරි ඒ ස්ථානේ ගොඩනගන්න ආලපත් කරන්න පුළුවන් හැම වෙලාවකම උදව් කරනවා. ඒ නිසා මම මේ සත්පුරුෂ ගුණයෙන් හැමදාම ගෞරව කරනවා. ඒ සත්පුරුෂ බාට මම හැමදාම ගෞරව කරනවා. මේ වගේ සත්පුරුෂයන් නිසා තමයි
ඒ අභාවයට ගිලා තිබෙච්ච අතීතයේ අරාජික වෙච්ච අපායක විදිහට ස්ථානයක පන්සලක් වෙන ශක්තියක් කියලා තියෙනවා. නිසා මම මේ කෞරවය මගේ හදවත් තුළ මේ අත්‍යන්ත මේ සත්පුරුෂයන්ට හැමදාම පිළිගමනවා. විතරක් නෙවෙයි අපි උදේ හවස මේ වගේ සත්පුරුෂයන්ට පින් දෙනවා. එතුමියගේ පරලෝක ජීවිත සැපවත් වෙනවා. ඒ වගේම තමයි දැන් නෝන මහත්මිය ගැන මෙහෙම ධර්ම දේශනා කරනකොට දැන් මේ ස්ථාන රැස්ලා ඉන්න අපේ පින්වතුන්ට මම පුංචි දහම් කරුණක් ටිකක් දේශනා කරන්න ඕනේ. මේ නෝන මහත්මියට පින් දෙන වෙලාවේ. දැන් මෙතන ඉන්නවා මධ්‍යස්ථ වයසේ පින්වතුන් ඉන්නවා, තරුණ වයසේ ළමයි ඉන්නවා, ඊළඟට තමයි විවාහ වෙච්ච අලුත් වෙච්ච අය ඉන්නවා. මේ හැම දෙනෙක්ම ජීවිතේ පින්වතුනි මම මුලින්ම වචනයක් මතක් කළා. බෞද්ධ ධර්ම කියන්නේ මහා ගැඹුරු දෙයක්. මේ අපි වගේ සාමාන්‍ය පුදුම වෙච්ච හාමුදුරුවෝ මේ ගැඹුර අඳුර දෙන්නේ බොහෝ පුංචි අංශයක් විතරයි. බොහෝ ලොකු පුංචි අංශයක් විතරයි කියන්නේ අපි ගොඩාක් මේ ධර්මයේ ස්පර්ශ කරන්න ඕන, සොයා බලන්න එක තව ආත්ම ගණනාවක් කියනවා. ඔබටත් එහෙමයි. ඒ වුණත් පෙරෙන පුංචි දේ තුලින් ඔබේ මේ ජීවිතයේ තියෙන ධර්මානුකූල භාවය වැඩි කරගන්න, ධර්මානුකූල භාවය යහපත් කරගන්න යම් දෙයක් මම මේ මොන මාත් පිළිදෙන වෙලාවේදී හදවත එකතු කළොත් තමයි මගේ කාර්යභාරය සාර්ථක වෙන්නේ. කින්නතුනි ඔබ ඔබේ ජීවිතේ ඔබ නොයේ විදිහේ භෞතික වශයෙන් සංවර්ධනය වෙලා ඇත. ඔබ විභාග නොයේ විදිහට පාස් කරගෙන අධ්‍යාපනය ලැබලා ඇති. ඔබ ඔබේ ජීවිතේ ගොඩාක් හිත දවසකට බලාපොරොත්තු තියාගෙන ඇති. ඒ හැම දෙයක්ම හොඳයි. ඒ කිසිම දෙයක් බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නිවෙක් වුණාම ඒ මිනිස්යා මේ ලෝකෙ ඉපදුනා නම් ඒ මිනිස්යා ධර්මානුකූල වීර්යවත් වෙලා කැපීමක් ඇති කරගෙන ජීවිතය හදාගන්න. ධර්මානුකූල වෙන්න ඕන. ඒ ජීවිත වීර්යවත් යමක් උපයාස අපය ගන්න ඕන. ජීවිතේ විඳවන්න කියලා බුදුදහම දේශනා කළා. දැන් මේ ජීවිතේ විඳවන්න කියලා දේශනා කළා. දැන් නමුත් මේ පින්වත් අය සන්තෝෂයෙන් විඳිනවා ඇති මෙතන ඉන්න අය ජීවිතේ විඳිනවා ඇති. නමුත් හෘද සාක්ෂිය කතා කරලා බැලුවොත් ඔබේ හිතට ඔබ කතා කරලා බලන්න ඔබේ අතර කී දෙනාද ඔබේ ජීවිතේ සතුටින් විඳින්නේ? කී දෙනාද සන්තෝෂයෙන් විඳින්නේ? විඳින්න වෙලාවක් තියෙනවා. සාමාන්‍ය අනබව ටික හැම ටික නිදහසේ කනවා. කන්න වෙලාවක් ඔබ ඇති කරගෙන කිනුදේ තියෙන්න පුළුවන්. දැන් ඔබ නිදා ගන්න වෙලාව ඔබ නිදහසේ නින්දට සයිලේ කරන්න යන්න ඔබ වෙලාවට ඔබට මේ වැඩේ කරගන්න සයිලේ කරන්න පුළුවන්. ඊළඟට ඔබ ඔබේ ජීවිතය තුළ ඊළඟට දැන් ළමයා අවදානම් වෙන ඔය ඔබක් හරි වුණා ඒකයි නැත්නම් මොකද වෙන්නේ ස්වභාව ධර්මයක් වෙනස් වෙන්නේ අපේ ක්‍රියාකාරකම් වත්තර ප්‍රතික්‍රියාවක් තිබුණා. ඒකයි එන්නේ හේතුව. දැන් ඔය ලද බොන විදිහට ඔය කාලේ ජීවිත තේරෙන්නේ නැහැ. ඔය කාලේ නිකන් මහා සුරංගන ලෝකයක් තමයි තියෙන්නේ. ඔය ළමයා වැරදි නෑ මම කියන්නේ. ඔය ජීවිතේ තේරෙන්නේ නැති කාලේ. අර මනෝවිද්‍යාව කියනවා මේ හරි නිකන් අර පුරුදු විහාරක් වගේ කාලයක් කියලා කියන්නේ. අවුරුදු 14 19 කාලේ තියෙන්නේ තේරුම් ගන්න බැහැ. ඒ කාලෙම නිකන් නලියනවා ඒවා දැකලා හැප්පෙනවා. දැන් ওই කාලේ ජීවිතේ මේ ස්වාමීන් වහන්සේ බණ කිව්වොත් ඕවට මොනවද දන්නේ නැහැ. ඒවා හිතෙන්නේ නැහැ. ඒ දෙන්න තුනක් එහෙම තමයි. නමුත් මේ කාලේ හිතෙන්න පුළුවන් හරි වැඩ. මනුස්ස ජීවිතේ අනාගතේ බාර ගන්න ඉන්න අය තමයි මේව ගොඩාක් පුදුම කරන්නේ. අනාගතේ බාර ගන්න ඉන්න අය ජීවිතේ. ඒක නම් වැරදි නෑ. ළමයි මම මතක් කළාට හදවත දැන්න කතා කරන්නේ. මේ කාලේ. ඔය කාලේ තමයි ජීවිතේ ගන්න අත ගොඩාක් ওই වයසේ ළමයි ජීවිතේ ගොඩාක් දිනක් ජීවිතේ අසාර්ථක කරනවා. අනික තමයි දෙමව්පියෝ සිව් සැප දෙනවා වයස ළමයි. මගේ ධර්මතුන දැන් දුක වෙනස් වුණා පොඩ්ඩක් ඉස්සරහට දුක දෙන්නේ. ළමයි නිකන් ජපන් බොනික් වගේ හදාන්නේ. ඒ ළමයින්ට කන්න බොන්න අඩුවක් නෑ, ගමන් ගමන් අඩුවක් නෑ, කාර්ය අරිමහ කයින් යවන්න ඊළඟට තමයි ඉල්ල දේ දෙනවා. එන්නගේ තමයි දරුවෝ ගොඩක් මේ දුමක් හදාන්නේ. ඒ හදන දරුවන්ට කවදාවත් ජීවිතේ බොහෝ දෙනෙකුට තේරුම් ගන්නවා. ජීවිතය ගැන තේරුම් ගන්නවා වගේ මම ගොඩාක් මේ හරි කියන විදියක් අහනවා අපේ ධර්මරත්න මහත්තයා.
මම අහන දෙයක් මට ඇහෙන දෙයක් තමයි බොහෝ අය ගෙදර තමන්ගේ ස්වාමි පුරුෂයව ස්වාමි දිනේ මරණම් පස්සේ තමයි ගොඩාක් මොනවද මට කියනවා හරි මට ඒකට හරි මේ දුකක් ඇතිවෙන අවුරුදු 55ක මම අද දවල් ගිය ගෙදරත් එහෙමයි. ඒ නෝන මහත්තයා මට කියන හාඳුනි දැන් තමයි මට ජීවිතේ තේරෙන්නේ යන්නේ දුකයි කියලා. මම ඇයි නෝන මහත්තයා කියලා. ඊට කියනවා අනේ මහත්තයා නැතුණට පස්සේ දුක මේ මරණය තේරෙන්න ගත්තා. මම කල්පනා කරලා බැලුවා අයියෝ මේ මිනිස්සුන් ලෝකෙ කොතනද ඉන්නේ කියලා. අවුරුදු 55ක වයස දැන් දුක දෙවෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ මහත්ය මරණයට පස්සේ. එතකන් දුක පිළිලා නැහැ. මේ ලෝකේ මහ පොළේ අඩි ගහනවා. රාජ්‍යනික මේ ලෝකේ ජීවිතේ මිනිස්සු ජීවත් වුණාට මහ පොළේ අඩිය ගහනවා. මිනිස්සුන්ට මරණවා කියන එක අමතකයි. ජීවිතේ මිනිස්සු මරණවා කියලා හිතන්නේ නැහැ. ඒක තමයි බෞද්ධ සම්ප්‍රදායන කුල පළවෙනි වැරද්ද. ජීවිතේ සතියකට සැරයක් මේ අවුරුදු සමහරු අවුරුදු 55 කරනට පස්සේ යනවා පන්සල් භාවනා කරනවා. ඊළඟට සිල් ගන්න වෙනවා. ඒක තමයි අනික් කරන බොරු. අනික් කරන බොරු ඕක. මොකද මිනිස්සු ජීවිතේ හොඳට සිහි කල්පනා කියන කාලේ පන්සල දිහා බලන්නේ. ආගම ධර්ම දිහා හිතන්නේ. මැරෙන්න ලඟනට පස්සේ ශරීරේ පොඳුනාරටියේ වන්දනට පස්සේ ගිහින් පන්සල් හාමුදුරුවෝ වඳ දෙනවා. අර එහෙන් කොණ්ඩේ අමාරු කියනවා, මෙහෙන් දෙල්ලේ අමාරු කියනවා. අර එහෙන් කුටි අමාරු කියනවා, කිඳිරි ගන්නවා. අපි බණ කියන්න ඕන. අපිට පිස්සු හැදෙනවා. අරගොල්ලෝ විකාරයෙන් වගේ යවදින්න අපට වතු දීලා යනවා. ඉතින් අපි කල්පනා කරනවා අනේ දෙන්නේ මොකක්ද මේ කරන්නේ. එහෙම වයස ගියට පස්සේ කියලා කමක් නැහැ. නමුත් ඇයි බැරි අපට බාත්‍ර යවුන වයසේ දැන් අර වගේ වයසයි ළමයි යයි මම මාවට ගත්තට ඒ වගේ වයසේ මාසෙකට එක සැරයක් ජීවිතේ ඔය දවස් රජේ නිමාඩුව. ඔය දවස් රජේ නිමාඩුවක්. ඒ නිමාඩුවක් දීලා තියෙන බෞද්ධ අපට එදාට මනස හදාගන්න තමයි පන්සලකට යන්න සිද්ධාස්ථානෙ කියන්නේ. එදා මහත්ය පොය මාසෙකට නිමාඩුවක් දීලා තියෙන රජේ නිමාඩුවක් දීලා තියෙන්නේ මාසෙකට එක දවසක් නිමාඩුවක් දුන්නේ මානසික විවේකයක් ලබන්න. රජිනුත් නිමාඩුවක් දීලා තියෙනවා. දැන් අපි මානසික විවේක ලබන්න හිතනයි හරියට අඩුයි. මානසික විවේකයක් ලබන්න හිතනයි හරිය අඩුයි. තමන්ගේ ජීවිතේට ආදරය කරන කෙනෙක් මහත්තයා බුද්ධහම හැදිලා කණේක අනිත් කලුන එක කෙලවරක් නැතුව ව්‍යාපාර කර්මාන්ත කරලා දුලාරයන් වල ආයාසයෙන් ගණන එක නෙමෙයි. අපේට ජීවිතේ ඛණ්ඩ කොට අනිත් පළදින්නට භෞතික සංවර්ධ දෙනවා වගේ මේ මනසට මානසික ආදරය දක්වන්න. අපි ගොඩාක් දෙනෙක් මානසික ආදරය දක්වන්නේ නැහැ. මානසික ආදරය දක්වන්නේ නැති නිසා තමයි මිනිස්සු ගොඩාක් දෙනෙක් අකාලේ ලෙඩ වෙන්නේ. මිනිස්සු ගොඩාක් දෙනෙක් අකාලේ ලෙඩ වෙනවා. මොකක්ද අකාලේ ලෙඩ කියන්නේ? ගොඩාක් දෙනෙක්ගේ ජීවිතේ මරණයටපත් වෙන අකාලේ මරණයටපත් වෙන අපිට ඔබට කාටත් හේතුව මානසික අසහනය. මානසික අසහන නිසා මනස සුවපත් කරගන්න නැති නිසා ඉබේටම ඉක්මනට කොලෙස්ටරෝල් එන්න පටන් ගන්න ශරීරේ. ඊළඟට ඉබේටම මිනි ආර්ථික වැඩි වෙනකොට ප්‍රෙෂර් එකෙන් පටන් ගන්නවා. ඒ වගේ තමයි ඒ දෙක එකතු වෙනකොට සීනියර් මාරු අකාලේනවා. අවුරුදු 120 ආයුෂ ටික අවුරුදු 55ට 60ට 75ට අර සීමාවනේ මෙන්න මේ කීර වාචික නිසා. මේ කීර වාචික නිසා තමයි අද මේ තත්ත්වය ගන්න. ඒ නිසා මේක අපිට වෙනස් කරන්න බෑ. අපිට මේ සාමාන්‍ය හැම වෙනස් කරන්න මම ධර්ම දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ මුලින්ම ප්‍රථම ධර්ම දේශනා කළේ පස්වක තපාසන පස් දිනයි අපට මිනිස්සුන්ගේ හදවත වල හිතන්න දෙයක් පුදු කරලා දුන්නොත් මේ ස්වාමීන් වහන්සේලා අපිට අපේ දරන උත්සාහයෙන් ආත්මසතුටෝකයි. ඒ නිසා මම දකින්න පින්නතුනි බුදුදහම ස්පර්ශ කරනවා කියලා කියන්නේ මූලික දේ තමයි මොකද්ද? තමන්ගේ භෞතික සංවර්ධනයේ වගේම තමයි ආධ්‍යාත්මික මානසික නිරෝගී භාවය ඇති කරගන්න, මනසෝපත් කරගන්න මාසයකට එක දවසක් ජීවිතේ වෙන් කරන්න. පුළුවන් නම් වෙන් කරන්න කියලා මම කියන්නේ වෙන් කරන්න පුළුවන් නම් මුති ජයග්‍රහණයක්. වෙන් කරන්න පුළුවන් මුති ජයග්‍රහණයක්. ඔබ ඔබේ තරුණ ජීවිතයේ යෞවනයේ තරුණියක් හැට විවාහ වෙච්ච අලුත පොයකට පුළුවන් නම් පන්සලට ගිහිල්ලා පොය දවසේ තමන්ගේ ජීවිතයේ ආධ්‍යාත්මික ගුණ වගාවක් දිනු කරගන්න. ඔබට කතා කරන දේ හොඳට මනස වැටහෙයි. ඔබට ඇහෙන දේ හොඳ මනස නිරෝගී භාවයට හේතු වෙයි. ඒ වගේම ඔබේ ජීවිතේ ඔබ කරන කියන කටයුතු ස්වභාව ධර්ම විසින් ආශිර්වාද කරලා සාර්ථක වෙයි. ඊළඟට ඔබේ ජීවිතය තුළ ආදරය කරන සෙනෙහස හොඳට පිරෙයි. ඊළඟට තමයි ඔබට හම්බෙන දරුවෝ හොඳ මානසික නිරෝගී සම්පන්න වෙච්ච වාසනාවන්ත දරුවෙක් වෙයි. ඇයි අර ජීවිතේ ගිහි ජීවිතේ ඔබ ගත කරන වෙලාවේ මානසික සංවර්ධනය ඇති කරගන්න හොඳ ආධ්‍යාත්මික පෝෂණයක් ඇති කරගන්න ගිහිල්ලා අර වගේ දේවල් කරනකොට ඔබට
උත්පාදනය වෙන දරුවකවා ඒ හොඳ මානසික ශක්තියක තමයි උත්පාදනය වෙන්නේ. ඒකට හොඳ ගුණ යහපත්කම් පිළිච්ච, ඒ වගේ හොඳ ප්‍රඥා මහිමයක් තිබිච්ච, හොඳ වාසනා ගුණයක් තියෙන, ඒ හොඳ රූප සම්පත්තියක් තියෙන ගැහැණු දරුවෙක් පිරිමි දරුවෙක් මේ ලෝකෙ ජනිත. ඒ නිසා මම යෝජනා කරන්නේ පුළුවන් නම් මේ තරංකාරී ජීවනට ආදී චුට්ටක් දෙන්න අපිට මිදෙන්න නියම ක්‍රමවේද තමයි මාසෙකට එක සැරයක් තමාගේ ජීවිතේ පුළුවන් කාලේ ආධ්‍යාත්මික වශයෙන් ගුණවගාවන් දිනු කරගන්න පුළුවන්. මම කරන්නේ කලින් දුක ඕක. පුළුවන් කාලේ වැඩි වුණාට පස්සේ කල්පනා වුණාට පස්සේ මේක කරලා ඊළඟට තමයි දැන් භාවනා කරනවා කියන්නේ දැන් අපි අවසාන කාලේ ජීවිතේ ඉඳනවා බොහෝ විට අවසාන කාලේ ඉඳුරන් දුරනාට පස්සේ කියන අනේ මේ සසර දුකයි කියලා. ජීවිතේ. දැන් බලන්න අපි සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ පිළිතුරු ජීවිතේ විසිනව වන ජීවිතය. එතුමා ඒක කටයුතු කළේ අපිට කරන්න ඔයයන්ට කරන්න බැරි. මම කරලා තියෙනවා. මම කැලේට අවුරුදු 10යි. මගේ ජීවිතේ දැන් ගත්තේ මෙහෙමනේ. ඉතින් මොකක්ද ඔයයන්ට හිතනවා මොකද දෙයක්. ස්වාමීන් වහන්සේලා කෙනෙක් දැන් එතකොට මුළු ජීවිතේම ගත කරලා තින්නේ සාසනෙ. දැන් ඔයයන්ට හිතන්න කොහොමද ගිහි ජීවිතේ ගත කරන මොකක් පුතර්ජන කෙනෙක්. මම රහත් වෙලා නැහැ. මම මේ කරන්නේ මොකද්ද? මාර්ගයෙන් ආයාසයෙන් අර තියෙනව සිතුවිලි හිර කරලා බැඳගෙන කඩ කරගෙන මුළු ජීවිතේම ගත කරනවා සංසාරේ පුරුද්දට. මේ දෙක කරන්න පුළුවන් ඔයයන්ට. කරන්න පුළුවන්. ඒක තමයි ඒකත් කියන්නේ මොකද්ද? සසර පුරුද්ද. හැමෝටම කරන්න බැහැ. මේකත් ලොකු අත්දැකීමක් ආදර්ශයක්. නමුත් මම කියන්නේ ඔබට මේ ජීවිතේම කරන්න දෙයි මාසෙක එක දවසක්. ආධ්‍යාත්මික පැත්තට යොමු වෙන්න කියලා. එතකොට ඒ තියෙන සිතුවිලි ඔක්කොම හිර කරගෙන තමන්ගේ ජීවිතේ සංසාරික පුරුද්දක් ඇති කරගන්නවා. ඒකනේ මම දැන් කියන්නේ ඒක කාරණා කියන අතරේ පින්වතුනි ඔය ඇත්තන් තමන්ගේ ජීවිතය තුළදී තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ ජීවිතය තුළ ආධ්‍යාත්මික වශයෙන් මනස රූපත් කරගත්තොත් තමයි ඒ ජීවිතය ලස්සන වෙන්නේ. මම මේකට පුංචි කතාවක් කියලා දෙනවා මේ වෙලාවේ මේ මොන මහත්මියක් මට මතක් වෙච්ච වෙලාවේ මේ මනස ජීවිතේ තේරුම් ගන්න කොහොමද ජීවිතේ ගිහි ජීවිතේ ගත කරන්න ඕන කියන නිසා ඒ මාර්ගයට අවතීර්ණ වෙන්නට පුංචි දහම් කරුණක් දෙකක් මම කියා දෙන්න පුංචි උදාහරණ දෙකක් අරගෙන. දැන් අපේ සිද්ධාර්ථ ගෞතම බුදුහාමුදුරුවෝ ගිහි ජීවිතය අත්හැරී අවුරුදු 29. එතුමා සංසාරේ සාරා සංකල්ප ලක්ෂයක් මුදලේ දුරුංගම් පුරාගෙන තමයි එතනට ආවේ. එතුමාට රාම්‍ය සුරාමි සුබ කියලා මාළිගා 3ක් තිබුණා කියන්නේ. කිසි අඩුවක් නැහැ. එතුමාගේ ජීවිතේ සුද්ධෝදන රජතුමා කිසිම දුකක් දැනෙන්නේ නැති. එහෙම කිසිම දුකක් දැනෙන්නේ නැති සිද්ධාර්ථ කුමාරයෝ ගිහි ජීවිතේ විඳිනකොට එතුමාට ජීවිතේ තේරුම් ගියා මේ සැප දුකක් කියලා. අධික සැප දුක. අසුදරන් පිනවනවා ඒ ආස්වාදේ විදීම එතුමාට දුකක් කියලා දෙනවා. ඊට පස්සේ තමයි උයන් ක්‍රීඩාවට යනකොට ස්වභාව ධර්මයන් විසින් විශේෂයෙන්ම මේ ශක්‍ර දේවේන්ද්‍රයෝ විසින් මේ සිද්ධාර්ථ කුමාරයාට ප්‍රඥාව පහළ කරන්න අර සතර පෙරමිනිස් දැක්වුවා. එතකොට එතුමාගේ ජීවිතේ නොදක්පු දේවල් දැක්කම පුදුම කලකිරීමක් ඇති වුණා. එහෙනම් මම මේ කොච්චර වැරද්දක ගිහින් මම කවදාවත් හිතුවේ නැහැ මිනිස්සු මේ ලෝකෙ ලෙඩ වෙනවා කියලා. මම ලෙඩෙක් දැක්කා. එහෙනම් මම ලෙඩ වෙනවා අනේ රතාචාර්යෙන් අහලා මේ තේරුම් ගත්තා. ඊළඟට දැක්කා ඊළඟ දවසේදී මහලු වෙච්ච කෙනෙක් වයෝවෘද්ධ වෙච්ච කෙනෙක් දැක්කාම ඇහුවා රතාචාර්යතුමාගේ මොයි වයෝවෘද්ධ වෙච්ච කෙනෙක් මටත් මේ දේ වෙනවලු ජීවිතේ පුදුම. ඊළඟට අවසානයේ දැක්කා මරණයටපත් වෙච්ච කෙනෙක්. එතුමා දැක්කම ඇහුවා මේ කවුද කියලා. මැරෙනවද? ඔව්. මටත් එන උරුමයි නේද? උරුමයි. වෙනස් වෙනවා. එතුමා ඒක ඉලා තේරුම් ගත්තා. අවසානයේ අර කසාවත් පුරගත් පැවිදිවත් දැක්කම මේ කවුද මේ කිව්වා සරල ජීවිතයක් ගත කරන කෙනෙක්. ජීවිතේ දා ප්‍රසාරයට පත් වෙලා උයන් පිටට ගිහිල්ලා මාළිගාවට ගිහිල්ලා හිතුවා එහෙනම් මම මේ ජීවත් වෙන්නේ පුදුමාකාර මේ අන්ධ වෙච්ච ඒ වගේම සත්‍ය දැක්මින් තොර වෙහිච්ච ලෝකෙක නේද කියලා. එහෙම දැකලා තේරුම් අරගෙන තමයි මම අවිස්ථා තේරුම් ගත්තේ මම මේකෙන් ඔබට ගිහිල්ලා මේ ලෝකේ සැබෑ තත්ත්වය හොයන්නේ. මේ ලෝකේ තියෙන සිදුවෙන සැබෑ හඳුනා ගන්නට මහන්සි ගන්නකොට තමයි ජීවිතයත් විසිනාවන වියේ. ඒකට අපට ලොකු ආදර්ශයක් දුන්නා පින්නොත් අපි මේ ගිහි ජීවිතේ පංචකාම සප සම්පත් වල ගිලිලා ඉල්බගෙන අපි
භෞතික සංවර්ධනය ගැන හිතනවා මේ අපිට ඒක උරුදු ප්‍රයත්න විතරක් නෙවෙයි වැඩ මේ රටේ පාලකයන් ඉඳලා වැරදි. රටේ පාලක පක්ෂ ඉඳලා මේ තරංකාරීත්වය ඇති කරන්න දෙන්නේ මේක තමයි ගන්න ප්‍රයත්න කවුද? ඊට පස්සේ අපිට ඒක කතා කරන්න අවශ්‍ය නැහැ. අද මේ රට මේ විදිහට අරාජිකත්වයට පත් වෙන හේතුව මේ රටේ මිනිස්කම බෞද්ධකම හදවතින් තේරුම් ගත්ත ස්වාමින් වහන්සේලාත් අඩුයි. හදවතින් තේරුම් ගත්ත ජීවිතේ තේරුම් ගන්න මහන්සි ගන්න සාස්ත්‍රුත් අඩුයි. ආගමික නායකත්වයට අඩුයි. කාලපක්ෂයට අඩුයි. ඒ පීඩනේ තමයි අපටත් එන්නේ. අපි මේ රැල්ලට අහු වෙලා අපි කරන්නේ මොකද්ද මේ රැල්ලේ තරංගෙට අහු වෙලා පීඩනට අහු වෙලා මේක හඹාගෙන යනවා. නම් කොච්චර ගියත් පින්නතුනි අපි එතනමයි. කොච්චර ගියත් අපි එතනමයි. අපි භෞතික වශයෙන් සංවර්ධනයක් ඇති වෙන්නේ නැති. නම් ඒ දේ ආපහු හෙලා බැලුවාම අපි අපේ ජීවිතේ තුමයි. මම එතනදී කියන්නේ යමක් හම්බ කරගන්න එපා කියලා හම්බ කරගන්න ජීවිතේ සාර්ථක වෙන්න ඕන, ජීවු වෙන්න ඕන. ඒ සාර්ථකත්වය යන්න ඕන ආධ්‍යාත්මික පැත්තත් එක්ක. සමබර වෙන්න. ඔක හරි සමබර වෙනවා කියලා කියන්නේ මොකක්ද කියන්නේ? අගතිගාමී වුණොත්. කොයි පැත්තකට හරි බර වුණොත් ජීවිතේ ඒක සමබර වෙනවා. එතකොට මේ සමබර නොවන නිසා තමයි ස්වභාව ධර්ම තීරණය කරලා ඔය දැන් වසංගත රෝගෙ අපිට ඇති කරලා විනාශ කරනවා. ඒයි මිනිස්සු අගතිගාමී. මිනිස්සු අන්තගාමී. මිනිස්සු තරංකාරී. මිනිස්සු එකිනෙකා පරය යනවා. මිනිස්සු එකිනෙකා අබා යනවා. මිනිස්සු එකෙකුට එකිනෙකට යන්න හිතනවා. මේ නිසා ස්වභාව ධර්ම කියනවා මේ ස්වභාව ධර්ම උඹලා ස්වභාව ධර්මයට අනුගත නැහැ. ඒ නිසා උඹලා මේ ලෝකේ විශ්වේ පාතියා සිත්යන් සුදුසු නැහැ. විනාශ කළ දාන්න ඕන කියලා තමයි මේ ස්වභාව ධර්ම බයන වියසන පරිසරය. ඒක පොදු ආදර්ශ දුන්නේ අපට නෙමෙයි. ලෝකෙ මුකුත් කරන්න බැහැ කියලා හිතනකොට නොකරන්න මේ කරන්න බැරි දෙයක් නැහැ කියලා හිතමු මහා විශාල බෞද්ධ සම්බන්ධය ඇතිවෙන තිබුච්ච ලෝකෙ දියුණු රටවල් වලට හම්බුන පාඩුව. ඇමරිකාව, ඉතාලිය, චීනය මේ අතිශය තරංකාරී ජීවත් වෙන මිනිස්සුන්ට ස්වභාව ධර්මයේ පාඩමක් කියලා දුන්න මේ අගතිගාමී වුණොත් අගතිගාමී ජීවිත ඇති කරගත්තොත් එකිනෙකා පරය යන මහසියත් ගැටුම් ඇති කරගත්තොත් විනාශ වෙනවා. කින්නතුනි මේ නිසා අපිට වඩා ඉදිරින් ඉන්න අය ඔයත් බෞද්ධයෝ හැටියට අපේ ජීවිත තීරණ සම්බර කරගන්න. කොහොමද එහෙනම් සම්බර කරගන්නේ? ඔයත් ප්‍රඥාවන්තයි. මම පූජ්‍ය දෙයක් කියලා දීලා අවසන් කරනවා. මේක මට කැයිවිදිගේ ධර්ම කතිකාවක මේකට යම් මාර්ගයකට ගිහින් බෑ. එතකොට ඒ නිසා මේ කතිකාවක අපි ගෙන්දන් ඒකට දීර්ඝ කාලයක් යයි. ඒකට ධර්මයට ලැබි පිළිසක් ඕන කරන ඒ දෙක කාරණා කියා දෙන්න. මම පුංචි දෙයක් නිලා කියා දෙන්න. ඔබට ජීවිතේ යමක් හිතන්න. කොහොමද මේක සම්බර කරගන්නේ? පින්වතුනි. ඔබේ ගිහි ජීවිතේ ලස්සනට සම්බර කරගන්න නම් ඔබ හදවතින් තෙරුවන් දකින්න ඕන. දැන් ඔයත් හංසලට ගිහිල්ලා හරි ගෙදර හරි බුදුන් වදිනකොට හදවතින් තෙරුවන් වදිනවා. 100ට එක්කෙනෙක් තමයි හදවතින් තෙරුවන් වදින්නේ. අනිත් අය ඔක්කොම ඉතිපිසෝ ගාථා කියනකොට හදවතින් තෙරුවන් වදින්නේ ගාථා පාට තීරු හිතන්නේ නැහැ අර්ථ තීරු ගන්නෙත් නොදි වන්දනා කරලා සමාහට වන්දනා කරන ගමන් ඉතිපිසෝ භගවා කියන සමාහට කොහේ හරි හිත යනවා. තෙරුවන් වන්දනා කරනකොට හදවතින් තෙරුවන් වන්දනා කරන පුරුදු වෙන්න. පුරුදු වෙන්න තමයි අන කරන්නේ යෝජනා. බුදුදහමේ අර නැහැ යෝජනා කරනවා හදවතින් තෙරුවන් වන්දනා පුරුදු කරගන්න. හදවතින් තෙරුවන් වැන්දොත් හදවතින් තෙරුවන් වැන්දොත් මේ සිදුවෙන දෙයක් තමයි මොකද්ද? හදවතින් තෙරුවන් වන්දනා කළොත් ජීවිතේ හොඳ අවබෝධයක් ඇති කර ගන්නවා. ඒ වන්දනාව ආධ්‍යාත්මික මානසික සංවර්ධනයට හේතු වෙනවා. උදාහරණයක් හදවතින් තෙරුවන් වන්දනා කරනවා. හදවතින් තෙරුවන් වන්දනා කරන පිළිවෙල තමයි බුදු ගුණ ටික. බුද්ධ වන්දනාවේ බුදු ගුණ 9ක්, ධර්ම රත්න වන්දනාවේ බුදු ගුණ 6ක්, ආර්ය මහා සංඝ රත්නයේ ගුණ 9ක් හොඳට තේරුම් අරගෙන මනසේ හදවතේ කර්මන තියාගෙන බුද්ධ මන්දිරයක් සමීපෙට ගිහිල්ලා ජීවමාන බුදුන් හදවතින් මවාගෙන වන්දනා කිරීම තමයි නිවැරදි තෙරුවන් වන්දනා කරන පිළිවෙල. විනාඩි 5ක් ඔකට වෙන් කරන්න. එක දිනපතා වෙන සතියක එක සැරයක්. විනාඩි 5ක්. හදවතින් බුදුන් වන්දනා. ඊළඟට පින්වතුනි පංචශීල ප්‍රතිපදාව රකින්න ඕනේ නැහැ. ඉඳගැනි 5ක්. මම කියන්නේ පංචශීල පද 5 සත්‍යයනා කරනකොට හද පහේ තේරුම හිතලා තේරුම් ගන්න පංචශීල පද 5
සජ්ජායනා කරලා අනුමෝදන් වෙන දවසකට එකපාරක් දෙපාරක් 100 පාරක් මේ අනුමෝදන් වැඩි වෙන්නේ නැහැ කියලා අපි ඉක්මනට කියලා යනවා. ඊළඟ තමයි තමන්ගේ ජීවිතේ තමන් මට මේක වෙලායයි ගොඩක් මම පිටින් කියා දෙන්නේ මේ කපිලිවල තමන්ගේ ජීවිත තුළ පින්නතුනේ තමන් පෙරුවන් වන්දනා කරලා බුදුගුණ වන්දනා කරලා දෙවියන්ට ඥාතින් හදවතින් දෙන්නේ. සාතිකට සැරයක් දිරවතාම් වෙන්නේ. ඊට තමන්ගේ දෙදර දරුවන් ටිකත් එක්ක ළමයි ටිකත් එක්ක නෝන මහත්මියත් එක්ක මේ වැඩේ කරන්නේ. එතකොට ඕ මානසික වශයෙන් උඩ හොඳ නිරෝධී භාවයක් හදාගන්න පුළුවන්. මනස සුවපත් කරගන්න පුළුවන්. ඒක පිළිවෙල. ඊළඟට තමයි ඔබේ ජීවිතය තුළ ඔබ යමක් හරි හම්බකට ඔබට සල්ලි ඕන. මේ ජීවිතේ යමක් ජීවිතේ සාර්ථක වෙන්න හදන්න බුදුහාම දේශනා කළ දිලිදු වීමත් හොඳයි. බුදුදහම දේශනා කළ නබියාගපද්ද සූත්‍රය තුළ හරියට දිලිදු වීම සුදුසු නැහැ. අධික දර කුවේරෙක් වෙලා ගණන් පස්සේ හදාගෙන යාමත් සුදුසු නැහැ. දැන් ඒකට යම් මධ්‍යස්ථ පිළිවෙලක් තියෙනවා. මධ්‍යස්ථ ජීවිතේ තමන්ගේ ජීවිතේ යමක් උපයාගෙන තියෙන අඩු නැති වැඩි නැති ක්‍රමයක් තියෙනෝනේ ඒකට ධර්මානුකූල හැකියාවක් තියෙනවා. දුන්නා, අවියාවි දුන්නා, මස්මාස් දුන්නා, මුදල් පොඩි කරලා, මේ වගේ පිළිවෙලක අසාධාරණ දෙලෙන ගන්න කරලා යමක් පිටේවට ගියා දෙන්නේ. අවුෙන්, වැස්සෙන්, උලගෙන් හොරහතනමින් සුභාතර විනාශ. ඊළඟට මරණාසන්න මොහොතේ සතුටුත් නෑ අසාධාරණ මුදල් උපයාව. ධර්මානුකූල යමක් උපයා ගන්න ඕන. ඒ උපයාගත්ත දේ ධර්මානුකූල පරිභෝජනය කරන්න ඕන. ඊළඟට කොටසක් සුරක්ෂිත තැන්පත් කරගන්නත් උන අවසාන කාලේ. මහත්මයා ඒක නැත්තම් ඊට පොදු දුරුවටදායක අපේ ජීවිතේ. අවසාන කාලේ රුපියල් අදවතරෙන් 3000ක් පොතට තිබුණ නැත්තම් මරණ මන්ත්‍රිකේටවත් ගන්න ඒකත් ජීවිතය අසාර්ථකයි. බුදුහාම දේශනා කළා ඒකත් තමන් උපයා ගන්න දෙයින් හතරෙන් එක කොටසක් රුපියල් 1000ක් නම් දවස් රුපියල්නේ එක කොටසක් තැන්පත් කරගන්න ඕනේ ස්ථිර තැන්පත් කරගන්න රුපියල් 100ක්. ඒ මරණාසන්න මොහොතේ අවසාන කාලේ කවුරු සැලකුනේ නැත්තම් දරුවෝ සලකයි දන්න නැති දන්න තමන්ගේ ජීවිතේ පැවැත්ම සඳහා තමන් නැත්තම් ඒකත් අසාර්ථකයි. මට මේ ඔක්කොම ගලපන්න බැරි මේ වෙලාව පොඩි වෙලාවක් මම වැඩි පුදු ධර්ම දේශනා කරනවා තුට්ටක් කෙටි ඉල් කරන්නේ. ඔය එකිනෙක හැමදා දීර්ඝ වශයෙන් කියා දෙන්න ඕන අට වශයෙන් අවශ්‍ය මේ හරියට යමක් අපි තීරු ගන්න. ඊළඟට තමයි තමන්ගේ ජීවිතේ පින්වතුනි මාසිකට සැරයක්වත් බෞද්ධ සිරිතක් හැටියට පුණුවන් පිළි ගෞරවයක් ඇතිවෙන දම්පිඩක් සාසන පූජා දම්පිඩක් පූජා කරන්න ඕන. ඒකට මහා ලොකු දාන ඕනේ 100,000 ගණන් හාමුදුරුවෝ වඩම්මන කරන්න ඕනේ. සංඝ කියලා කියන වචනේ තියෙන්නේ පොදු කියලා කියන අදහසයි. සංඝයා වහන්සේ. ඒතකොට සංඝයා වහන්සේ නම කියලා කියන්නේ පොදු කෙනෙක්. මේ මම උපසම්පදායට වික්ෂුන් වහන්සේනම මම පෞද්ගලික කෙනෙක් නෙමෙයි. මම නියෝජනය කරන්නේ අතීතයේ වැඩ සිටි වර්තමාන ලෝකේ වැඩ ඉන්න අනාගතේ පහළ සියලු මහා සංඝයා වහන්සේලා නියෝජනය කෙනෙක් තමයි සංඝයා වහන්සේ. එතකොට මේ සංඝයා වහන්සේ පොදු කෙනෙක්. තනිමුත් කෙනෙක් උනට පොදු ශාසනයක් නියෝජනය කරනවා. හදවතින් සම්බෝලේ වතු ටිකක් හරි මාසිකට දෙක සැරයක්වත් ශාසනයක් පූජා කරනවා. නැති බැරිම හරියටම දෙන්න පුළුවන්. ඒ චරිතය කරන්න ඕනේ. හින්නතුනි ඉවත්ම තමයි අපේ ජීවිතය තුළ තමන්ගේ ජීවත් වෙන කාලේ අම්මා තාත්තා දෙන්න ලෝක සම්බන්ධ ජීවත් වෙන මරණයට පස්සේ පෝස්ට් ගැහුවා කොයිතරම් කොඩි පාලන් දැම්මත් කොයිතරම් ಗುಣගතන කළා කොයිතරම් දැන්වීම් දැම්මත් ඒ කිසිම දෙයක් නියගේ කෙනාට ඇහෙන්නේ නැත්තේ. එහෙම දේවල් අවශ්‍යත් නැහැ. ඉන්න කාලේ තමන්ගේ ජීවිතේ අම්මා තාත්තා දෙන්නට හොඳට නාවන්න ඕන. අම්මා තාත්තා බය වුණොත් සලකලා නාවලා පිරිසිදු කරලා ඒගොල්ලන්ට ආදරෙන් කන්න ඕන යමක් දෙනකොට ඒගොල්ලෝ හදවතින් හිතන අනේ මගේ පුතා අනේ මගේ දුව කොච්චර ආදරේ මගේ දුව මගේ පුතා මට කොච්චර ආදරේ. ඒ නිසා මගේ දරුවෝ මං වෙනින් මා වෙනින් යුතුයකම් කරනවා. ඒගොල්ලන්ගේ අප්‍රමාණ ආදරේ සෙනෙහස හදවතින් මෝද වෙලා අර දරුවන්ට ආශිර්වාද. ගියාට පස්සේ ওই මල කෝටුව අම්මා තාත්තා කියලා අය කියන්නේ ඒගොල්ලෝ කැලේ විසි කරුවත් අය වැඩක් නැහැ. ආයෙ ඔකට වටිනා පෙට්ටි ගෙනවා සමහර රුපියල් 50000 60000 පෙට්ටි. මොකද වැඩක් නැහැ. බොරු වැඩක් එහෙම දෙයක් බුදුදහමේ නැහැ. ඒක කිසි වටිනාකමක් නැහැ. ඊට ඒක බල්බ් දාන ලස්සන සරසනවා. ඊළඟ හැරි පාලම් එල්ලනවා. එතන හොඳට මරණ පස්සේ ලස්සන සරසනවා. සාරි අඳිනවා. ඇඳුම් අඳිනවා, පරිසම් අඳිනවා, ටයි දානවා. මේ වැඩක් තියෙනවද? වැඩක් නැහැ. ඒ කිසි දෙයක් වැඩක්. ඒ කිසි දෙයක් පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ඒ අම්මා තාත්තට දැනෙන්නේ නැහැ. ජීවත් වෙන කාලේ ලස්සන අඳිනවා.
හොඳ ලස්සන ඇඳුමක් ගෙනත් දීලා ඉන්නවා. අම්මා තාත්තා සතුටු වෙනවා. අනේ මගේ දුව මගේ පුතා මට මාසෙකට සැරයක් මොන ලස්සන ගෙනලා අඳනවා කරන්දනවා. මගේ දරුවන්ට කිරියෙන් පැණි විතරෙන්න ඕන කියලා. හිමක් ඇති කරනවා. ඒ දේ තමයි අප්‍රමාණ දූදරු දෙමාපිය දූදරු සහ සම්බන්ධ ප්‍රතිපලයි. ඒවයි අපි කරන්නේ ජීවත් වෙන කාලේ. ඊට පස්සේ ඔය අහල් කොට විසි කරන්නේ මේ විත්‍ය ගහන්න බෑ දැනෙන්න නෑ ඒක දරලින්න. ඒකට සැලසිලි කරලා මොකදලා ප්‍රදර්ශනය කරලා නම් ගහලා කූරු ගහලා දැන් මම බලනවා අර යන්තම් වල මරගයක් කරන හැමතැනම දාලා ෆොටෝ දාලා පිනහ වෙලා ෆොටෝ දාලා නම් ගහලා ඒ සෝබන වැඩක් තියෙනවද? නෑ. මේක නෙවෙයි යථාර්ථය. ජීවත් වෙන කාලේ මේ යුතුයකම් කරන්නේ ඉච්චා. ලෝකෙට සෝබනේ පෙන්වන්න අවශ්‍යතාවයක් නෑ. කිසිම දෙයක් බලා වැඩක් වෙන්නේ නැහැ. ඉතින් නමුත් අර බෞද්ධ චාරිත්‍රානුකූල පාංශකුල දෙනවා මතක වස්තු පූජා කරනවා පහනක් ගන්නවා ඒව කරන්නේ ආගම චාරිත්‍ර දේවල්. නීතියට පස්සේ කිම්කමක් කළා දම් පිටන්නේ චාරිත්‍ර නම් තර සෝබන දේවල් ගැන. ඒවා බුදුදහමේ අනුමත කරලත් නැහැ කිසිම හරියකුත් නැහැ. ඉන්න කාලේ ඉඳන් ඊළඟ තමයි තමාගේ ස්වාමි දීර්ඝ ස්වාමි පුරුෂයාට හොඳ ආදරෙන් ජීවත් වෙන්නේ. දැන් මෙතන ඉන්න නැත්නම් ආදරෙන් ජීවත් නැහැ තමයි. නමුත් බලන්න අද ආධ්‍යාත්මික ආදරේ තියෙන අය ගිහි ජීවිතේ හරියට. භෞතික ආදරේ තියෙන අය ගොඩක් දෙනෙක් ඉන්නවා මහත්තයා. භෞතික ආදරේ කියන්නේ අවුරුදු 10කට 19 කලින් විවාහ වෙනවා. විවාහ වුණා බොහෝ ලයිලක භාවයෙන් කරන දෙයක් තමයි මොකද්ද? බොහොම එකට වෙරිලා කායික ස්පර්ශය ඇති කරගන්න ඕන නිසා කාලයක් මම ජීවත් වෙනවා. අනේ දරුවෙක් මල්ලෙක් වුණාට පස්සේ ඒකම දුරස්ත වෙනවා. මුල් කාලේ යාමියා කියලා කතා කරනවා පස්සේ ටික කාලයක් යනකොට අම්මගේ පුතා තාත්තා දුවේ පුතා එහෙම කතා කරනවා. එතන සැබෑ සංසාරික බැඳීමක් නැහැ. එහෙමනම් කිනුත් ඉස්සරහින් දුන්න. මරණ මංචකේ දක්වාම ආධ්‍යාත්මික බැඳිච්ච බෝධිසත්වුනේ මුණ පිළිච්ච මේ ස්වාමි දීලික් ස්වාමි පුරුෂයෙක් බුදුදහමේ. එහෙම ගුණධර්ම හදාගත්තාන් පස්සේ ඒ දෙන අතර පුදුමාකාර ආදරණීය සෙනෙහස. පුදුමාකාර විසුකම් කියලා එකිනෙකාට ගෞරව කරගෙන ඉන්නවා. මම ඔය දන්නා ඇත්තෝ එහෙම ඉන්නවා මම අර විතරම කියන්නේ 105ක් විතර තමයි ඉන්නේ. එහෙම ඇත්තෝ ඒ බෞද්ධ සමාජෙ ඉන්නවා. අසුභාදිත් වෙන්න නෙවෙයි. වයසට ගියත් හරියට. වයසට ගියත් හරියට දැන් මේ මම මේ දැන් උදාහරණ කරන මේ දවස්වල අපි මේ පන්සලට ඇවිල්ලා ඉන්නේ පොඩි හාමුදුරන්ගේ ආච්චි සියයි දෙන්නේ. ආච්චිට අවුරුදු දැන් මම කියන්නේ 72ක් 70ක් 100ට අවුරුදු 73ක් විතර වගේ. මේ දෙන්න ගැවි පළාතේ ජීවත් වෙන අය. අනේ 100ට ආච්චි නැත්තම් ජීවත් වෙන්න බෑ. ආච්චිට 100 නැත්තම් ජීවත් වෙන්න බෑ. මම බැලුවා බලන්න මේකේ තියෙන ආදරේ වටිනාකම. ඒ කියන්නේ භාවික ආදරයක් නෙවෙයි. ආධ්‍යාත්මික බැඳිච්ච ආදරය. දෙන්න කොහෙද යනවා දෙන්න එකට තමයි යන්නේ. කෑවත් දෙන්න එකට තමයි අර තියෙන දේ ખાતે දුන්නේ. ඊළඟට ඒ දෙන්න අසනීපයක් කෙනෙකුට අතුරුනොත් එක්කෙනාගෙන් දෙන්නෙක් එක්කෙනා අසනීපයක් වුණොත් එහෙනම් අනිත් එක්කෙනා තමයි ලෙඩේ තියෙන්නේ. ලෙඩේ හැදිච්ච කෙනාට නෙවෙයි. අනිත් කෙනා ලෙඩේ. මම කල්පනා කරලා බලනකොට මේ වේලක් ගත කළා කොච්චර විනිදුණාද දුර්ලභ ගණී ආදරයක් නෙමෙයි තියෙන්නේ. බුදුහාමුදුර අනුමත කළේ ආදරය. බුදුරජාණන් වහන්සේ අනුමත කළේ ඒ සාංශාරික බැඳීම බලන්නකො. යසෝදරා දෙවියන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයි සාරා සංකල්ප ලක්ෂයක් මුදුලේදී බෝධි සම්භාර පූර්ණය කරනකොට ඒ අය අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් සෙනෙහසින් තමයි සසර ගමන කරන්නේ. අවසානයේදී සිද්ධාර්ථ කුමාරයෝ ගිහින් ජීවිතය අතහැරලා යනකොට යසෝදරා දේවිය දන්නවා. හොරෙන් නෙවෙයි ගියේ. යසෝදරා දේවිය පරිත්‍යාග කළා ජීවිතේ. කැපකිරීම කළා. එතුමේ යනකොට දන්නවා. නොදන්න ගානට හිටියා. හිතලා හිතුවේ මොකද්ද? මගේ ස්වාමියා මගේ සත්පුරුෂ ස්වාම පුරුෂයා එතුමාගේ ජීවිතයේ උතුම් වූ බලාපොරොත්තු වූ සසර දුකින් එතර වීමට නම් මා අමාරුවෙන් හරි මේ දුක දරා ගන්න තේරුම් ගන්න තමන්ගේ ජීවිතය සතුටින් කරලා ජීවිතේ ඇරෑරුම් කාලේ ස්වාම පුරුෂයාගේ උතුම් බලාපොරොත්තු දුන්නා. එහෙම කාන්තාවර කරයිද? දික්කසාද වෙනුවට නඩු කීයක් කියයිද? එහෙම වෙන අය නෑ. සමහරට හදිසියෙන් දාලා ගිහින් සමහර අය යක්කු වගේ කතාවල කන්න බලන සමහර කාන්තාව සතුටුසයි ඉන්නවා. සමහර දැන් මමත් දකින්න සිවුම නිරීක්ෂණය කළ තියෙන අපේ මහත්යාගේ කාන්තාව නරකයි හොඳ සතුටුස කාන්තාව ඉන්නවා. මම බොහොම දන්න ආගිය කරනවා ඒක සමහර අය වැඩි දෙනෙක් මරන් කරනවා පුරුෂය. සමහර පුරුෂයෝ කාන්තාවන්ට එහෙම තමයි කරන්නේ. අනේ හොඳ දරා ගැනීම ශක්තිය ඇති කාන්තාවෝ ඉන්නවා බොහොම මවුගුණේ තියෙන කාන්තාවෝ ඉන්නවා. සමහර පුරුෂයෝ කාන්තාව මරන් නිකම් මේ සංසාරේ
සත්පුරුෂ ගැනීමක් වෙනවා කියලා ඇවිදලා යක්කු යක්ෂණි වගේ තමයි ජීවත් වෙන්නේ. එයත් වෙනවා. සම්මේකයි කියදෙනී භාග. මේකට හේතුව ජීවිතය කියලා කියන තේරුම් නොගැනීම. ඒ නිසා ගිහි ජීවිතය සාර්ථක වෙන්න පින්වතුනි ඔන්න ඔය කියලා කියන මම පුංචි කරුණු දෙකක් තව බොහෝ දේවල් කියා දෙන්න මම කාලේ ගන්න නැහැ මේකට පුංචි කරුණු දෙකක් කිය ජීවිතේ තේරුම් ගන්න. ඒකට වඩාත් මුලදී තමයි පින්වතුනි තමන්ගේ මනුස්ස ජීවිතේ පුළුවන් තරම් තමන් අදහන විශ්වාස කරන ප්‍රායෝගික හිතන ධර්මයට ලං වෙලා ධර්මයෙන් ජීවිතේ පොහොසත් කරගන්න. මේ පතාගත ධර්මයෙන් ජීවිතේ පොහොසත් කරගන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ සසර ජීවිතේ වටිනා උපන් මනුෂ්‍ය ජීවිතේ බොහෝම ලස්සනට ගත කරන්න පුළුවන්. සතුටින් සන්තෝෂයෙන් ගත කරන්න පුළුවන්. කියන කාරණා මතක් කරගන්න. මම ධර්මාර්ථයක් ලබාගත්තේ මේ ලෝකයේ මෙවැනි ආකාරයෙන් ධර්මානුකූලව ජීවත් වෙන කොට පිළිගන්නවා. ඒ මොන සැප සම්පත් වින්දා හැම දෙයක්ම ජීවිතේ සුළු වෙනස් වෙනවා. මේ හැම දෙයක්ම ජීවිතේ වෙන්නේ සියුම්ව වෙනස් වෙනවා. සියුම් වෙනස් වෙනවා. හිතනවාද හිතන්නේ. ඔබ සියුම් බලන්නකො. ඇත්තම දැන් මේ අපේ ශරීරය සමාහලට තමයි තේරෙන්න පුළුවන්. මාසයක මුදතිගල කෙනෙක් දැක්කහම සමාහලට සියුම්ව ඉසක් ගහ දිහා බැලුවොත් ගිය සතියේ විතර හොඳ ඉසක් ගහ මේ සතියේ විදිහ. ගිය සතියේ විතර ඉසක් ගහ මේ සතියේ විදිහ. ඇත්තද ඒක? ඊළඟට ගිය සතියේ තිබිච්ච ශරීර ශක්තිය ගිය සතියට වඩා මේ සතියේ ශක්තිය ටිකක් අඩු වෙලා ඉන්නවා. අවුරුදු 17 ළමයිට ඔබ තේරෙන්නේ නමුත් අවුරුදු 35 36 අනුව ටික ටික අවුරුදු මේ යථාර්ථය තේරෙනවා. එහෙම කියලා මම කියන්නේ දුකයි කියලා වැළඳ ගන්න කියලා ජීවිතේ විඳින්න. නමුත් ඒ යථාර්ථය තේරුම් ගන්න. තේරුම් අරගෙන විඳින්න. එතකොට තමයි ජීවිතය අවබෝධ විඳින්න පුළුවන්. ඒ වගේම තමයි බුදුහාමුදුරුවෝගේ කාලේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ අසීම සේවයක් කළ පිරිනමන මාර්ගයට පත් වුණාට පස්සේ අපි විශ්වාස කරන මේ ලෝකේ සක්‍ර දෙවියෝ කියලා යහපත් දෙවි කෙනෙක් ඉන්නවා. ඒ දේවතාවෝ බුදුරජාණන් වහන්සේ පිරිනමන මාර්ගයේ දිහා දැකලා බලලා බොහෝම සංවේදී ඊළඟ ලෝක ධර්මතාව පිළිබඳව වැටහෙන ගාථා ධර්මයක් සජ්ජායනා කීවා. මොකක්ද ගාථා ධර්මයේ? අනිච්ඡාවත සංඛාරා උත්පාද වය ධම්මෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේසං ූප සමෝසුතෝ. බුදුරජාන් වහන්සේ තුන්වන් මාර්ගයේ දිහා බලලා මේ තුන් ලෝකේ ජයගත්ත. ඒ වගේම තුන් ලෝකේම ඕන වෙලාවක වැඩම කරන්න පුළුවන්. අනුන්ගේ සිද්ධ කිවි ශක්තිය තිබිච්ච විශ්වයේ සියල්ල ජයගත් උතුමාණන්ටත් මේ ලෝකේ ජීවිතයේ අවසානයේ අවුරුදු 80ක් සම්පූර්ණ වෙනකොට මාරයාට වසඟ වෙන සිද්ධ. ඒ බව දැක්ක සක්‍ර දෙවිතුමා උදාන වාක්‍යයක් ප්‍රකාශ කරනවා. අනිච්ඡා වත සංඛාර. සංඛාරක සංස්කාරක ධර්ම. දැන් බලන්න තෑනෙක මුලින්ම ගත්ත කාලේ දුර තියෙන මේ කිරි අහලා ඉන්නේ. දැන් මේක උන් ටික ටික දිලාපත් වෙන නිසා කිරි හදක් තියෙනවා නේද? ඒ යන් ටික ටික දිලායා අනිච්ඡාවත සංඛාර සියලුම සංස්කාර ධර්ම අනිත්‍ය. ලෝකේ සියලුම සංස්කාර සියලුම දේවල් සජීවි අජීවි සියලුම වස්තුන්ගේ ස්වභාවය අනිත්‍ය සහගතයි. විනාශ වෙන සහගතයි. විනාශ වෙන සහගතයි. ලෙඩ වෙන සහගතයි. දුර්වර්ණ සහගතයි. විපර්යාසයෙන් ලක්ෂණ සහගතයි. මේ කාටවත් බලන්න පුළුවන්. සියලුම සංස්කාර ධර්ම අනිච්චවත සංඛාර සියලුම දේවල් සියලු විනාශ වීමට ලක්ෂණ. මේ මහා ඇතුගල කුරුණෑගල හස්තිසයිල පර්වතය කියලා ඕනකම හිතන්න පුළුවන් මේ මහා ඝනඝන පර්වතයෙන් කවදාත් වෙනස් වෙන්නේ නැති. නම් අනේ කින්නතුනි ඔය පර්වතයට ගිහිල්ලා සියලු බැලුවොත් අපිට ලක්ෂණ සියලු වෙනස් වීමට ලක්ෂණ. ඉරිතැනීමට ලක්ෂණ විදරායම් ලක්ෂණ ලක්ෂණ. ඒ නිසා ඒ ඝනඝන පර්වත විනාශ වෙනවා නම් මේ ලෝකයේ සත්‍යයෙන් ජීවත් වෙන ඔබට අපට මේ විනාශ වීම ධර්මතාවය කවදාවත් ඈත් වෙන්න පුළුවන් කමක්. ඒ නිසා සක්‍ර දෙවියන් බුදුන් වහන්සේ පින්වන් මාර්ගිකදී බල කියනවා මේ ලෝකයේ සියලුම සංස්කාර ධර්ම හටගත් සියලු සත්‍යය හටගත් සියලු ද්‍රව්‍ය අනිත්‍ය දුක් විනාශ වෙන සුළු අනිත්‍ය සහගතයි.
නිශ්චිත නැහැ. ඔබ කොච්චර ආසයිද හැමදාම ජීවත් වෙන්නේ නේ? හැමදාම ජීවත් වෙන්න පුළුවන් මොන වගේ දේවල් ඩයට් කරයිද දැන්. නමුත් මේ දැන් ඔය ඇත්ත නොකරන බලන්න කවුරුද 75 80 දින කෙටි කාලේ මොන තරම් සමහර මිනිස්සු සෙල්ලම් දානවද නේද? මොන සෙල්ලම් දානවද කියලා මොන තරම් ගැටි කරගන්නවද? අරමුද ඇති කරගන්නවද? දහමරා ගන්නවද? ඊළඟට අරමුද ඇති කරගන්නවද? ඇත්තටම ඒ දිහා විතරක් හරිම සංගීතසාරයි. හරිම සංගීතසාරයි. ස්වාමීන් වහන්සේලා කියන මම නම් හරිම මානසික සුවයෙන් දෙන කෙනෙක් මම මේ සාමාන්‍ය පුතග්ජනෙක් නම මම හරි සරල ජීවිතේ දකින්න හිතන්න කල්පනා කරන කෙනෙක් මිනිසුත් එක්ක ලං වෙන්න බැඳෙන්න ගැටුම් වැඩි. ඒ නිසා මනුස්සයලා විදිහට දෙන්න නමුත් අවබෝධයෙන් තමයි දුරස්ථාවේ තියාගෙන ජීවත් වෙන්න නැත්නම් හරියනවා. ඔය එයත් තමයි යෝජනා කරන්නේ මේ ජීවත් වෙන කිටි කාල සීමාවකදී මනස සූපත් කරලා. ඒක ලොකු වැඩ කොටසක් වෙන මට මේලා යෝජනා කරන්න බෑ. මනස සූපත් කරලා. අනිත්‍යවත සංඛාර සියලු සංස්කාර ධර්ම ඒකාන්ත වශයෙන් අනිත්‍ය සංස්කාර. උත්පාද වය ධම්මිනෝ හටගත් සියල්ලම මේ ලෝකයේ ව්‍යාධියට විනාශ වීමට මාක්ෂේ වීමට බලන්න කියන අර හතු මල කියලා කියන එක මහ පොළේ මතුවෙනකොට හතු මල උඩ අස් ටිකක් සහිතවයි. ඒ මල අපිට ඉදි කරනවා මහ පොළේ මතුවෙනවා මහ පොළේ යනකොට. උපාද වය ධම්මිනෝ හටගත් වූ සියලු දේවල් පියසෙටපත් මේ නගරේ මට කවුද කියන්නේ මේ ලොකු ව්‍යාපාරිකයෙක්ගේ තරුණ පුතෙක් මට මේ ළඟදී ආරංචි වුණා මේ හදිසිය නැතුණයි කියලා මේ ඊයේ මට නම් හිතුණා ගාරගෙනත් කිව්වා අවුරුදු 19ක් 24ක් කෙටි වයසක් තිබුණා අද සිරිසරට කාර්යයක් කියලා. මොකද අර මියුන අසනීප හින්දා ඉතින් බාර වතුර පොණ්ඩේ ඒකෝගේ නාම කොට ඒකට ට්‍රැවල් හරින හදිලා සැප විඳින අය විඳින්න ආසින්කෝ මොන නරනේ සම්බාර ජීවිත හිතන්නේ නැහැ කවුරු අපිට කවුරු 18 19 කාලේ ජීවිත හිතන්නේ නැහැ අපිට ඒක ගොඩාක් කල් ජීවත් වෙන්නේ තේරෙනවද ළමයා අපි කියන්නේ මේ ළමයින්ට මේක තේරුම් ගන්න ජීවිතේ ওই කාලේ මේ පොඩි දරුවෝ හිතන්න ඕනේ නෑනේ මේ නිකම්නේ හිතන්නකෝ මේ බාත්‍ය යවුන කායිසි අපි අපේ තව කාලයක් ඉන්නේ ජීවිතේ තරුණ වයසේදී හිතන්න පුළුවන් මේ ජීවිතේ අපි නැරෙනවා ඒක අපිට තේරුම් ගන්න මහත්ය ඒක හිතන්න පුළුවන් නේද ඒක අවබෝධ සිලිගෙන ඔබතුමා හිතන දැන් අමාරු ඇත්තට කියන්නේ මම දන්නවා විනාඩි 10ක් මම ගන්න ඒක දැනෙනවා නමුත් ගන්න දෙයක් නැහැ වඩම්බලක් ඔකට මට මේක සතුටු වෙලා ඒ නිසා මේ ජීවිතේ තේරුම් ගන්න ඕන පින්නතුනි මොකද්ද අනිවාර්යයෙන් බදුනා මරණය කොයි වෙලාවක කියන්නේ උපාද වය ධම්ම උපජ්ජිත්වා නිරුද්ධං හටගත්තේ මොහොතින් ඡය වෙනවා ගලාගෙන යන ජල ධාරාවක ඉහළින් ගලේ වැටෙන පහළ තැනදී බුල් මතුන සැලේකින් ඡය වෙලා යනවා ඒ වගේ තමයි පින්නතුනේ ජීවිතය තුළ හටගත් ජීවිතයේ සැලේකින් ඡය වෙලා යනවා ඒ සම්මුති සමෝසක මේකයි මේ ලෝකයේ ස්වභාව ධර්මයේ ධර්මතාවය මේක කාටවත් වීදුරු කාමරයක තියා මහා මුහුද මැද පුවලක් ඇතුලේ තියා එහෙම නැත්නම් ජහනාවක් ඇතුලේ හිටියත් මන්තරයක් ඇතුලේ හිටියත් මාරයා අඬ ගහපු විගස ඔබට මට හැමදෙනාටම තියෙනවා ඒ විලාව අන්න කාලෙද ළමා කාලෙද භද්‍ර යවුන කාලෙද මධ්‍යස්ථ කාලෙද වයෝවෘද්ධ විලාවක කියන පුළුවන් කමක් නැහැ අඬ ගහපු විලාවක කියන්නේ ඒ නිසා මෙන්න මේ ධර්මතාවය පින්නතුනි ප්‍රඥාවෙන් බුදුදහම දකින්න මහසි ගන්නා සත්පුරුෂයෝ මේ ධර්මතාවය තේරුම් අරගෙන ජීවත් වෙන්න මහසි මේ ධර්මතාවය තේරුම් අරගන්න මහසි ගන්නවා ඒ නිසා මෙහෙම තේරුම් ගන්නට ප්‍රඥාව තමන්ගේ හදවත යමක් දැනෙනවා නම් තමයි මේ පුංචි විහෙර විහාරස්ථාන අසීමිත සාසනික නිවරක් වෙන ස්වාමීන් වහන්සේලා අපට ඔයයන් ප්‍රශස්ත බෞද්ධ කියලා සතුටු වෙන්න පුළුවන්. ඒක ජීවත් වෙන්නේ ඇත්තෝ ජීවිතය තුළ මානසික රෝගී නොවි මානසික නිරෝගී වෙච්ච මිනිස්සු හැට ජීවත් වෙන අවශ්‍යයි. මම යෝජනා කරන්නේ මොකද්ද? ජී ජීවිතයේ විඳින අතරේ මානසික රෝගී නොවි මනස සුවපත් වෙන ජීවිතයේ විඳින්න ක්‍රමවේදයක් හදාගන්න. ඒ වගේම ජීවිතේ තේරුම් ගන්න තරුණ වයසේ පටන් තමන්ගේ ජීවිතේට
මනස සුවපත් කරගන්න පුළුවන් සම්බර වූ වැඩ පිළිවෙලකට පුරුදු වෙන්න. ඊළඟට මේ සසර දුක තේරුම් අරගෙන අවසානයේදී සංසාර ගමනේ ඉතුරු වෙන්න මහසි ගන්න. මෙන්න මේ කියන යෝජනාව තමයි අපේ සත්පුරුෂ රෙජි සිල්වා නෝන මහත්මිය වෙන්නේ මා හදවතින් කරබුද සලකන විලාවේ දහම් දේශනා කරන විලාවේදී මේ නෝන මහත්මිය ඥාති සත්පුරුෂයන්ට යෝජනා කරනවා. මේ බුදුදහම බෞද්ධ දර්ශනේ බොහොම නිදහස් වෙන ආගම දර්ශනයක්. ඒ පිළිබඳව සිටීමේ තීරය ඔයත් සතු. බුදුදහම කිසිම නීතියක් නැහැ. මේ විවෘතයි. බුදුදහම මහත් දේශනා කළේ එන්න මේ ශ්‍රවණය කරන්න, අර්ථ කරන්න, ප්‍රඥාවට වැටහෙනම් පමණක් තමන්ගේ ජීවිතය පිටු කරගෙන ප්‍රගුණ කරන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බොහොම නිදහස් කරනවා. නම් ඔයත් ජීවිතේ පිළිබඳ හිතන්නේ ජීවිතේක මෙනෙහි කරන්න කියන කාරණා තමයි මේ ධම්ම දේශනාවෙන් සිහිපත් කරන උත්සාහ හැමදෙනාම බොහොම ලස්සනට නිදහස් වෙන බහල්ව තුන්වන් කිරි ගෞරවයට පිටරන මේ කර්ම වයස මධ්‍යස්ථ වයස මහත්තුරු ඒ වගේම තමයි වැඩි වයසින් නැතුන් කුංචි ළමයි මේ හැමදෙනාම ධර්ම ශ්‍රවණය කළා. ස්වාමීන් වහන්සේට මම හරි සතුටින් හරිම කැමැත්තෙන් හරිම ආසාවෙන් තමයි වගේ සාසනික වතාවක් එන්නේ. ඒ වගේම මම ස්වාමීන් වහන්සේලාට ගොඩාක් මිනිසුන්ට සංවේදීව මගේ සාසනික වතාවක් ඕනම වෙලාවකින් කර දෙන්න මම අපතේ ස්වාමීන් වහන්සේලා ඒක මම හරිම තෘප්තිමත් කරන්නේ. මම මගේ ජීවිතේ යනවත් මම හිතනවා. අද ඒ වගේම තමයි අපි මිනිසුන්ට වද කරදර දෙන්නේ නැතුව මිනිසුන්ට ආයාසයක් දෙන්නේ නැතුව මිනිසුන්ට කරදරයක් දෙන්නේ නැතුව නිදහස්කින් තමයි හැකි විදිහට මේ බෞද්ධ ධර්ම අවබෝධ කරගන්න මාර්ගය දෙන්න තමයි. ඒ නිසා ඒ ප්‍රතිපත්තිය යමින් මේ වෙලාවේ මේ දිවසට ඇවිල්ලා ලෝතුරා බුදුන් වහන්සේ දේශනා කළ උතුම් බුද්ධ වචනේ එක වචනයක් දෙකක් දේශනා කරන ලැබීම මා සතුටක් සලකනවා. ඒ කුසලය අපි ප්‍රථමයෙන්ම මේ ඇත්තන් සිත කය වචනයෙන් තුන්දර සංවර කරගෙන මේ ලබාගත් මානසික සතුට අපි අපේ සත්පුරුෂෝ නෝන මහත්මියට ගුරු මාතාවට අනුමෝදන්. ඔබතුමිය තාමත් හොඳ තැනකදී උත්සාහයක් ලබා නැති වුණා. ඔබතුමිය මේ දරුවන් දෙන්නා කුසල ධර්මයේ රැස් කරගෙන ඔබතුමිය ප්‍රාර්ථනා කරන විදිහට මතු ආත්ම භව සැපවත් වෙන සසර දුකින් අත මිදෙන්නට මේ උතුම් ධර්ම දේශනාව අනුමෝදන් වෙත්වා කියන කවුරු සාදු ප්‍රාර්ථනා ඊළඟ මේ ස්ථාන එකතු වෙච්ච මේ අපේ සත්පුරුෂ පින්වතුන්ට හැම වෙලාවකදීම මා කරුණාවෙන් තමයි දහම් කරුණු දේශනා කළේ. ඔය ඇත්තන්ගේ ආධ්‍යාත්මික සතුට මානසික සුවය සඳහා මේ දහම් නම් කීපය මහෝපකාරී වචින්නා ප්‍රඥාව තවද දුර වෙන්නට අත්කලක් වේවා කියලා මතක් කරගන්න. විවිධ රත්නේ සරණි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පරිෙන් ඔය ඇත්තන් හැමදෙනාටම නිරුක්තිෝගේ භාවයේ ආයුරාරෝග්‍ය සම්පත් වෙන සැලසේවා ලැබේවා කියලා හදවතින් ආශිර්වාද කරනවා. ඒ වගේම බොහොම ධර්මානුකූලව තමන්ගේ ජීවිතේ කරන කියනා ව්‍යාපාර කරනවා. ආදී දැකී රක්ෂා හේතු දරුවන්ගේ අධ්‍යාපනය මේ සෑම දෙයක් බොහොම හොඳින් සාර්ථක කරගන්නට ආත්ම ශක්තිය ධෛර්යය මෙවැනි සත්පුරුෂෝ පින්කම්වල අතහිත දීමේ ඔය අත්තන්ට ලැබේවා ඔය අත්තන්ගේ මිලෝ ජීවිතය ආලෝකවත් වේවා කියන ආශිර්වාද. ඒ වගේම සසර වසනතුරු වියාසු පමණක් නෙමේ සසර වසනතුරු හැම ආත්ම භවයකදීම කල්යාණ මිත්‍රයි ප්‍රඥාවෙන් පිළිච්චයි අවබෝධයෙන් පිළිච්චයි ඇසුරට විසුටපත් වේවා. අත්ලා සංසාරගත ජීවිතය ගත කරගෙන සංසාර ගමනින් එතර වෙන්න මේ කාරණා හේතු වාසනාව තුන මහා කීර්තිමත් වේවා කියලා හදවතින් පිළිපදිනවා. ඒ වගේම පින්වතුනි මම ස්වාමීන් වහන්සේලා මතකයේද මේ වගේ දහම් දේශනාවන් කරනවා වගේම මේ දිනවල මම මේ වසංගත කාලේ කුචි ධර්ම පොතක් ලියුවා. ඒ ධර්ම පොත බෞද්ධයාට දෙහැමි මඟ අවසාන අරමුණ තමයි නිවනට යන දෙහැමි අරමුණ ළඟා කරගන්න කොහොමද
ගිහි ජීවිතේ ධර්මානුකූලව මම ඔය කිටියෙන් කිව්ව දහම් කරුණු ටික බොහෝම සංකීර්ණව එහෙත් සමහර අය කියවන කම්ම නිසා සංක්ෂිප්ත කරලා සෑම අංශයක් පිළිබඳව කිටියෙන් අර්ථවත් දහම් කරුණු කොටසක් එකතු කරලා තමයි ධර්ම පොත සම්පාදනය කරන්නේ. දැන් මේ දවස්වල සෝදුපත් කරනවා. තව සතියක් දෙකක් යනකොට ඒක අවසන් කරන්න පුළුවන් ලැබෙයි. මම ධර්ම දානය සඳහා ඒ ධර්ම පොත බෙදා දෙන්න බලාපොරොත්තු වෙනවා. කියව නැත්නම් පමණයි. නිකන් අරගෙන පොත විසි කරලා එහෙම අර්ථ සූදේව කරලා නැත්නම් ඒකේ යම් ප්‍රතිලාභයක් ගන්න කෙනෙකුට තමයි ධර්ම පොත අපි උදාහරණය කරන්නේ. ඒ නිසා ධර්ම පොත මේ දවස්වල මුද්‍රණය කරමින් කටයුතු කරමින් පවතිනවා. ඔයත් අන්නත් මම මේ ධර්ම පොත ඉදිරි කාලෙදි ලබා දෙන්න බලාපොරොත්තු. ඊළඟට මම ඔය ඉඳලා හිටලා රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලියේ රූපවාහිනිය නම් නෙමෙයි විශේෂ තරංගකාරී ධර්ම දේශනාවලට යන මම තරංගයක් ගන්න කැමතිනේ. ධර්ම දේශනාව 100කට වැඩි සංඛ්‍යාවක් රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලියේ මම 100 කැමැත්තෙන් ගිහිල්ලා දේශනා කරලා තියෙනවා. විශාල පිරිසක් ධර්ම දාණය සතුට විඳලා තියෙනවා. මම ඒක තවමත් මගේ ජීවිතේ යම් මධ්‍යස්ථ වයසේ ජීවත් වෙන ස්වාමීන් වහන්සේනමකට මම සතුටක් තිබුණා. මොකද සමහර ස්වාමීන් වහන්සේලාගේ මේ කාර්යභාරය කරන අඩුයි. මේ කාරණා සමහර ආමතු කොරෝනා වසංගතයට බයලා කොච්චරද කියනවා නම් සමහර බෙහෙර වෙනස්තන අරින්නේ නැහැ. දැන් මේ අපි වෛරඥාන ධර්මයෙන් නෙමෙයි තව ඔලුක පන්සල් අපි දැකලා තියෙන සමහර අය ජීවිත දාලා ඉක්ක දාලා වහලා ඉන්න ජීවිතේට කොච්චර බයද කියලා. හැබැයි මම දාන නතර කෙරුවේ නැහැ. හේතුව දෙයක් වෙනවා නම් බඩු ටික ගෙනත් දුන්නත් කොරෝනා හැදෙනවා. නොහැදෙනවා නම් හැදෙන්නෙත් නැහැ. මම ඒ සැකල දායකයන්ට සම්පූර්ණයෙන් හරි දාන්න ඉන්නත් නෙමෙයි කියලා මම වලක් කළා නැහැ. ඉතින් එහෙම මම සුවිශේෂ බාර කරන්නේ නමුත් ජීවිතේ වෙන්න දෙයක් වෙනවා අපි කාටවත් බලන්න බෑ. වෙන්න වෙලා ආවොත් ආයේ කොරෝනා නෙවෙයි මේ මහා කාර්ය යනකොට නිකන් ඔය හිතනල්ලේ කපලා හරි නැහැ. ආයෙත් බලන්න නොමරනවා නම් ගලේ ආය ශක්තිය ජීවන කර්ම ශක්තිය කුසල ශක්තිය බලයින මහත්ය මොන දෙන්නත් වෙලාව දීර්ඝ තුන මෙතන දැන් බලන්න මේ දේවල් දැකගෙන ආරංකලාව වික්ෂු ඝාතනයේදී එක ස්වාමීන් වහන්සේලා බේරුණා අනෙක් ස්වාමීන් වහන්සේලා කරන පෙර අකුසල කාරණයක් නිසා හාමුදුරුවෝ මරණපත් වුණා ඊළඟට සමහර අය බෝම්බ වලට අහු වුණා හැබැයි අපි දැක්කේ අර හමුදා ප්‍රධානිය වුණත් බඩ වැඩ එළියට ආවනේ මේ කියන්නේ කර්ම ශක්තිය තිබුණා නමුත් ජීවිතේ වුණා මේවා අපි සිවුරු වැළුවත් අපි ඔය ඕතරම් ආදර්ශ ගන්න තියෙනවා. නැරෙන්න වෙලාව ආවොත් ඔය නිකන් මෙතන වැටලා හැන්නේ නැහැ. වෙලාව ආවොත් ඒක මොකක්ද? ඒ නිසා අපි ජීවිතේ මරණයට උතරම් බය වෙන්න ඕනේ. ආරක්ෂා වෙන්න ඕන. එහෙම කියලා මම කියන්නේ වසංගතයට අහු වෙන්න යන්නේ කියලා නම් ආරක්ෂා වෙන්න ඕන. ඒ නම් ජීවිතේ මරණයට මායාව කියලා කාටවත් ඒ ගැන ටිකක් කරමින් මේ අගෝස්තු මාසේ මේ පුරපත්ලොස්සක් පොය අසල පොය මේ පොය අගෝස්තු පොයදා මගේ ওই පුංචි විහාරස්ථානෙ ඉඳලා රන්ගිරි දුමුරන් වැඩසටහන සජීවීව උදේ 6යි ඉඳලා රාත්‍රී 9යි වෙනකම් පොදා වැඩසටහන විකාශ කරනවා. මම ඈත පළාත් වල ඉන්න සත්පුරුෂයන්ට කියනවා පුංචි පන්සලකින් කරන යෝධ ධර්ම දානය. ඒ කියන්නේ මම මේ හරි විස්තරණ අධ්‍යාසයෙන් කරන්නේ. ඔයත් විවිධ පළාත් වලින් අය අමතක නොකොට තමන් පන්සලක සිල් සමාදන් වෙන්න ගියත් පොඩි රේඩිකක් කරන් ගිහිල්ලා මේ පුංචි පන්සලක දිලිදු පන්සලක කරන මහා ධර්ම දානයේ විදලා ආත්ම සතරක් නිමිත අමතක කරන්න එපා. උදේ 6යි සිට රාත්‍රී 9 දක්වා මේ ඉනසර දෙකෝනේ මේ ලබන අගෝස්තු මාසයේ ඇසළ දෙකෝනේ ඒ ගුවන් ප්‍රෝග්‍රෑම් ස්ථාන ශ්‍රවණය කරන්න කියලා මම මතක් කරගනිමි. අපි නෝන මහත්මිය මම මතක් කරනවා පින්කම් දෙක තුනකට මට දායකත්වයක් මෙතුමිය හරිම ලෙන්ගත් භාවයකින් තමයි සම්මානය කරන්නේ. එතුමියත් මම මේ නැවත වරක් මතක් කරන්නේ මේ විලාසෙදී සිත කය වචනේ කියන තුන්දොර ආරක්ෂා කරගෙන මේකල මහා සත්‍ය සුපුණ්‍ය කම්මිවලින් මෙලව පරලෝ සැලසීම හදාගෙන ඔය නැත්නම් අපි හැමෝම අපේක්ෂා කරන විදිහට යම් අපි ආත්ම භවයකදී ඔය නැත්නම් ප්‍රාර්ථනා කරන්නේ නම් ලෝතුරා බුදුභාව පසේ බුදුබව මහරහත් බෝධි කියන තුන්දරාතනේ ඉතරාටපත් සසරගත දුක නැති කරගෙන සියලු කෙලෙස් ධර්ම අඩු කරගෙන ජාතියක් නැති කරාවක් නැති ව්‍යාධියක් මරණයක් නැති උතුම් නිවනේ සැනසීම ලබා ගන්නට මේ සිද්ධ කළා වූ
උතුම් දහම් දේශනාවේ ආනිසංසය හේතු වේවා වාසනාවන්ත වෙත්වයි සිතා චිත්ත ප්‍රීති යුක්තව සියලු දෙනාම පින්පෙත් අනුමෝදන් සෑම දෙනාම net එක පියාගෙන අපේ නෝන මහත්මිය ඇතුළු මියගිය සියලුම ඥාතින් හදවතින් මවාගෙන හිත එක්ක අරමුණක තියාගෙන විනාඩියක් විතර ඉදම් මේ ඥාති නම් හෝතු කියන ගාථාව කියලා අපි හැම දෙනාම පින්පෙත් අනුමෝදන් ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා ඥාතයෝ ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා ඥාතයෝ ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා ඥාතයෝ යථාවතාච අම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා යථාවතාච අම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා යථාවතාච අම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මණ්ඩා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මණ්ඩා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මණ්ඩා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං ඉමිනා පුඤ්ඤ කම්මින මාමේ වාග සමාදමු සතං සමාදමු හෝතු යාත නිපාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මින මාමේ වාග සමාදමු සතං සමාදමු හෝතු යාත නිපාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මින මාමේ වාග සමාදමු සතං සමාදමු හෝතු යාත නිපාන පත්තියා සාදු 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 වන්දනා කරගන්න උතුම් වූ තිසරණ සරණ පංච සීලය සමාදන් වීමෙන් ලෝතුරා බුදුන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයෙන් වදනක් ශ්‍රවණය කිරීමෙන්ද දහම් පිරිකර පූජා කිරීමෙන්ද ධාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ඵලයෙන් ප්‍රථම කොට අපවත් ලෝකයක් සුරකින්නා වූ සියලුම දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා
දෙවියන් සැපවත් වෙත්වා දෙවියන් ගියා සුවාදයට වෙත්වා අප නමින් මිය ගියා වූ සත්පුරුෂ රෙහි සිල්වා නොන මහත්මිය නැතුරු සහලේ මිය ගියා වූ සියලුම ඥාතීන්ද මේ පින් අනුමෝදන් වෙත්වා ඒ අය සසර ජීවිතය සැපවත් කර ගනිත්වා සංසාර ගමනින් අත මිදෙන්නට හේතු වෙත්වා ඔබ අප සෑම දිනාටත් මේ උතුම් පින්කමෙහි බලයෙන් සසරගත ජීවිතය පුරා ප්‍රඥාව දියුණු කරගෙන උපමන අවබෝධයෙන් සතරගත ජීවිතය ගත කරගෙන තම තමන් විසින්ම ක්ලේශ ධර්මයන් දුරු කරගෙන ලෝතුරා බුදු භව පසේ බුදු භව මහරහත් බෝධිය යන උතුම් ත්‍රිවිධ බෝධියෙන් එක්තැනක් අවබෝධ කරගෙන සංසාර ගමනින් ඈතරව ලබන පරම සුව නැති උතුම් නිවනින් සැනසීම ලබන්නට හේතු වේවා වාසනාව වේවායි සිතා චිත්තප්‍රීතියෙන් යුක්තව ඉන් අනුමෝදන් අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පුචායිනෝ චත්තාරෝ ධම්මා වච්ඡන්ති ආයුවන්නෝ සුඛං භරං Persen dia. 7%. Sari. Buat kamu. Beda.
ठीक है